හරි උත්තර මාක් කරගන්න 32 වෙනි ප්‍රශ්න පත්‍රය. පළවෙනි එකට 5, දෙකට 5, තුනට 1, හතරට 4, පහට 3, 6ට 4, 7ට 1, අංක 8ට 3, 9ට 2, 10ට 5, ඔසන් 11ට 1, 12ට 5, 13ට 3, 14ට 2, 15ට 5, 16ට 5, 17ට 4, 18ට 3, 19ට 2, 20ට 2, 21ට 4, 22ට 3, 23ට 2, 24ට 2, 25ට 5. අපි බලමු සාකච්ඡා කරලා පළවෙනි ප්‍රශ්නේ නම් එක්තරා භෞතික රාශියක මානය තීරණ දෙකෙන් ගුණ කළ විට කාර්ය මාන ලැබේ. කාර්ය මාන මොකද්ද? කාර්ය මාන ml තීරණ දෙක කියන්නේ බලයේ මාන වැඩි කිරීම විස්ථාපනය. ඒ කියන්නේ කාර්ය මාන වෙන්නේ ml වර්ග තීරණ දෙකනේ. හරි. දැන් මේක තමයි කාර්ය මානය. මේ කාර්ය මාන හම්බෙලා තියෙන්නේ එක්තරා රාශියක. හරි. එක්තරා රාශියක මානය තීරණ දෙකෙන් ගුණ කරලා. ඒ කියන්නේ මොකද්ද? මෙන්න මේ ml වර්ගය කියන එක තීරණ දෙකෙන් ගුණ කරලා තමයි හම්බෙලා තියෙන්නේ. එහෙනම් ml වර්ගය කියන්නේ මොකද්ද? අවස්ථිති ගූර්ණය. අපි දන්නවා අවස්ථි ගූර්ණය කියන්නේ සූත්‍රයේ mr වර්ගය. kg හරි वर्ग मीटर ml वर्ग अवस्थी गौरव उत्तरे देख प्रगमन तरंग පිළිබඳව පහත ප්‍රකාශ සලකා බලන්න. මාධ්‍ය ඔස්සේ දිගටම ශක්තිය ප්‍රචාරණය කරයි. මාධ්‍ය ඔස්සේ දිගටම ශක්තිය ප්‍රචාරණය කරයි. හරි. මොකද ප්‍රගමන තරංගයක් කියන්නේ හරි ස්ථාව තරංගයක් කියන්නේ ශක්තිය සම්ප්‍රේෂණය වෙන්න හරි හදාගන්න තරංග තමයි. ඒ තරංග කියන්නේ ශක්තිය සම්ප්‍රේෂණය වෙන්නේ. හැබැයි ප්‍රගමන තරංග සහ ස්ථාව තරංග වල වෙනස්කම් ගොඩක් තියෙනවා. හරිද? ප්‍රගමන තරංගයක තරංග ආකෘතිය ඉස්සරහට යනවා වගේ කියන අපි ඇන්දොත් ප්‍රගමන තරංගයක් මෙහෙම ඊළඟ මොහොතේ මේ ප්‍රගමන තරංගයේ තියෙන ඔන්න ඔය. ඊළඟ මොහොතේ තියෙන මේ විදිහට. ප්‍රගමන තරංගයේ ඉස්සරහට ගිහලා තියෙන ඊළඟ මොහොතේ. ඒ වගේ මතක තියාගන්න ප්‍රගමන තරංගයේ ගමන් කරන මාධ්‍යයේ හැම අංශුවක්ම කිසියම් වූ මොහොතක විස්තරයට එළඹෙනවා. ඒ කියන්නේ කිසිම අංශුවක් හරි මයික් ඔෆ් කරගෙන ඉන්න. කිසිම අංශුවක් හරි හැමතිස්සෙම විස්ථාපනයේ බිඳුවේ නැහැ. එහෙම නෙමෙයි ස්ථාව තරංගේ. අපි වල කියන ස්ටේෂනරි වේව්ස් කියලා. ස්ථාවර තරංග වල සමහරක් අංශු තියෙනවා විස්ථාපනය බිඳුවේ. හරි ඒවා සදාකාලික විස්ථාපන බිඳුවේ. හරි සමහරක් ඒවා විතරයි විස්තරයට යන්නේ. මේවා සදාකාලික විස්තරය නෙමෙයි හොඳේ. පිම්බිච්ච ගමන් ඉන්නේ නැහැ ගෙම්බෝ. වහම ඉන්නේ නැහැ. මේවා ඉහළ පහළ යනවා. ඒතර මෙන්න මේ හරි මෙතන තියෙන අංශුව විස්ථාපනයේ බිඳු වෙන මොහොතකුත් වෙනවා. හැබැයි උපරිමයට යනවා. එයා විතරයි උපරිමයට යන්නේ. මේව උපරිමයට යන්නේ නැහැ. මෙතන ගත්තොත් හැමතිස්සෙම නිෂ්පන්දේ ඉන්නේ. ප්‍රගමන තරංගය එහෙම නැහැ. ස්ථාර තරංගය එහෙම වෙනවා. හරි. ප්‍රගමන තරංගය ගමන් කරන මාධ්‍ය ඔස්සේ අංශුවෙන් අංශුවට
ශක්ති සම්ප්‍රේෂණය කරනවා. ස්ථාවර තරංගය අංශුවෙන් අංශුවට ශක්ති සම්ප්‍රේෂණය කරන්නේ විස්තරයේ ශක්තිය තියාගෙන ඉන්නේ කරන්නේ. හරි. හැබැයි ස්ථාවර තරංගයට පුළුවන් හරි තමන් අවට මාධ්‍යයේ අනුකම්පනය කරලා ඒ මාධ්‍යයේ ප්‍රගමන තරංගයක් හදන්න. දැන් ඔය වයලීනයක් වාදනය කරද්දී ගිටාරයක් වාදනය කරද්දී බටනලාවක් වාදනය කරද්දී හැදෙන්නේ ස්ථාවර තරංග. හරි. හැදෙන්නේ ස්ථාවර තරංග. ඒතකොට ඒ ස්ථාවර තරංගය අපිට ඇහෙන්නේ කොහොමද? අපිට ඇහෙන්නේ ඒ ස්ථාවර තරංගය වාතයේ හදනව ප්‍රගමන තරංගයක්. ඒ ප්‍රගමන තරංගය තමයි අපේ කනට එන්නේ. හරි. ඒතර මේක පළවෙනි එක හරි. මාධ්‍යයේ සියලුම අංශුන් එකම විස්තරසත කම්පණය වේ. ඒක හරි. සියලුම අංශුන්ගේ කාගෙද ප්‍රගමන තරංගේ. සියලුම අංශුන්ගේ විස්තර සමානයි. කොයි හරි වෙලාවක ඒ විස්තරයට එනවා. හරි. මාධ්‍යයේ කිසිම අංශුවක් ස්ථිර ලෙස දිගටම නිශ්චල වන පොතී. මාධ්‍යයේ කිසිම අංශුවක් එකක් හරිනේ. හරි. කොයි වෙලාවෙ හරි ස්ථාර්ට වෙනවා. හරි. හැබැයි මෙන්න මෙහෙම තිබුණොත් මාධ්‍ය අංශුක සංඛ්‍යාතය ප්‍රභවයේ සංඛ්‍යාතයට සමාන වෙයි කියලා. හරි. සමහරක් අවස්ථා තියෙනවා එහෙම නැති. ප්‍රභවයේ සංඛ්‍යාතයට සමාන නොවන අවස්ථා තියෙනවා. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් අපි හරි. සරසුලක කොහොම අපිට පුළුවන් නූලක් ගැට ගහන්න. සරසුලේ මෙහෙම නූලක් ගැට ගහන්න. මේ වෙලාවේ සරසුලේ බාහුව කම්පන වෙන්නේ මේ දිශාවට. නූලට සමාන්තරව. මේ වෙලාවේ බාහුව කම්පන වෙන්නේ මේ දිශාවට. නූලට ලම්බකව. මෙන්න මේ වෙලාවේ සරසුලේ සංඛ්‍යාතය F නම් මේකේ සංඛ්‍යාතය F පිළිම දෙකයි. මේ වෙලාවේ සරසුලේ සංඛ්‍යාතය F නම් මේකේ සංඛ්‍යාතය F ම තමයි. හරි. එන සංඛ්‍යාත අතින් එහෙම ගැටලුවක් තියෙනවා. අපි යනවා ඊළඟට තුන්වෙනි ප්‍රශ්නෙට. දැන් එතකොට දෙවෙනි ප්‍රශ්නේ ඔය කියන ප්‍රකාශන තුනම හරි. තුන්වෙනි ප්‍රශ්නේ t කාලයකදී ප්‍රත්‍යාවර්ත ධාරාව I නම් I සමානයි CI sin phi t ලෙස දෙනු ලබයි. හරි. මොකක්ද ප්‍රත්‍යාවර්ත ධාරාව ඔය විදිහට සමීකරණ. ප්‍රත්‍යාවර්ත ධාරාවක් කියන්නේ sin ආකාර උච්චාරණයක් නේ. ප්‍රත්‍යාවර්ත ධාරාව ගත්තත් ප්‍රත්‍යාවර්ත වෝල්ටීයතාවය ගත්තා. හරිද? ප්‍රත්‍යාවර්ත ප්‍රතිරෝධක ක්ෂමතාව උත්සර්ජනය ගත්තත් ඔය සියල්ල sin ආකාර උච්චාරණයක් තියෙනවා. හරිද? ඒක වෙන්නේ ප්‍රත්‍යාවර්ත ධාරාව හදන ඩයිනමෝයි. ඩයිනමෝ විද්‍යුත්ගාමක බලය එන්නේ E සමානයි tan omega sin theta. මතකයි මේ. හරි මේක තමයි ඩයිනමෝ විද්‍යුත්ගාමක බලය. හරි දැන් මේක sin ආකාර විචලනයක් තියෙන්නේ. sin ආකාර විචලනයක් කියන්නේ මෙන්න මේ බිඳුවෙන් පටන් අරන් මේ විදිහට පෙනෙන විචලනයක් තියෙනවා. හරි දැන් ප්‍රත්‍යාවර්ත ධාරාව ගත්තත් කාලයත් එක්ක විචලනය sin ආකාරයි. හරි අපි දන්නවා සරල අනුවර්ති තලිතේ විස්ථාපන කාල ප්‍රස්ථාරයේත් මේ වගේ. සරල අනුවර්ති තලිතේ විස්ථාපන කාල ප්‍රස්ථාරයේත් මේ වගේ. සරල අනුවර්ති තලිතයේ දෙන වස්තුවක සිරස්සෝ තිරස් විස්ථාපනය කාලයත් එක්ක දක්වන හරි සමීකරණය y සමානයි a sin omega t කියලා ලියන්න පුළුවන්. හරිද? ඔන්න ඔය දෙක තමයි ගාවලා තියෙන්නේ. ඒ කියන්නේ සරල අනුවර්ති චලිතේ හරි මේ ප්‍රස්ථාරයට සම්බන්ධ කරලා තියෙන මොකද්ද? ප්‍රත්‍යාවර්ත ධාරාවේ ප්‍රස්ථාරය. දැන් උතර ප්‍රත්‍යාවර්ත ධාරාවට ඉර තියෙන I සමානයි CI sin phi t කියලා. හරි මේ 100 කියන්නේ මොකද්ද? මේ 100 කියන්නේ කුළු ධාරාව. කුළු ධාරාව කියන්නේ උපරිම ධාරාව 100යි. ඇම්පියර් නම් ඇම්පියර්, මිලි ඇම්පියර් නම් මිලි ඇම්පියර්. හරි ඒ කියන්නේ මෙතන දාලා තියෙන මිලි ඇම්පියර් නම් මේනේ මිලි ඇම්පියර් නේ. හරි. හරි ඒක කොලින් කියලා කියන්න බෑ කාටවත්. හරි දැන් ඒතර මෙතන මේ 100න් තේරුම් ගන්න මේක. හරි සමහරවිට මේ දෙන්න පුළුවන් වෝල්ටීයතාවයට V සමානයි කියලා. එහෙනම් මෙතන එන්නේ කුළු වෝල්ටීයතාවය. උපරිම වෝල්ටීයතාවය මෙතන දාලා දෙන්න. හරි ඒක වැඩක් නෙමෙයි මේ ගානට. මේ ගාන කියනවා I 50ක් වෙන වෙලාවේ හරි I 50ක් වෙන වෙලාවේ කොච්චර කාලයක් ගිහිල්ලාද? එහෙනම් මේ I ට 50 දාන්න. 50 සමානයි CI sin phi t. එතන භාගයක් එනවා. sin phi t. හරි මේක sin 30 ඒ කියන්නේ 5 බෙදීම 6 sin phi t. දැන් ඝන ප්‍රතිසයිනේ වෙනවා t සමානයි 1/6යි. t සමානයි 1/6යි කියනවා. ඔච්චරයි. හරි මේවට මුන් කනා ගහනවනේ. අම්මප දෙකේ දෙකේ පොල්ලකින් ගන්නවනේ හිටවල. මේවටත් කනා ගන්නවා.
අරේ කැපිටල් R වන ඒකාකාර කම්බියක් කැඩීමට අවශ්‍ය බලය F නම් අරේ 2R වන M වර්ගයේම කම්බියක් කැඩීමට අවශ්‍ය බලය. කම්බියක් කැඩෙන්නේ මොන වෙලාවේද? ප්‍රත්‍යස්ථාවයේ කරේ. ભેදක ප්‍රත්‍යාබලය තියෙනවා. ඒතර ભેදක ප්‍රත්‍යාබලය කියන එක හරි ඒ ද්‍රව්‍යයට අදාළ නියතයක්. අත තියාගන්න ભેදක ප්‍රත්‍යාබලය කියන එක ඒ ද්‍රව්‍යයට අදාළ නියතයක්. පිත්තල වලට තියෙන ભેදක ප්‍රත්‍යාබලය. තඹ වලට තියෙන ભેදක ප්‍රත්‍යාබලය. ඊයම් වලට තියෙන ભેදක ප්‍රත්‍යාබලය. හරි. ඒතර ભેදක ප්‍රත්‍යාබලය කියන එක ඒ ද්‍රව්‍යයට අදාළ නියතයක්. දැන් අපි බලමු මේ කම්බිය හදලා තියෙන ද්‍රව්‍යයට අදාළව ભેදක ප්‍රත්‍යාබලය කොච්චරද කියලා. හරි. අරේ R වන කම්බියක් කඩන්න ඕන බලය F. එහෙනම් ભેදක ප්‍රත්‍යාබලය කියන්නේ F බෙදීම phi R වර්ගය. මම ભેදක ප්‍රත්‍යාබලය කියන එක වෙනකොට ලියන්නම් B ප බ. මම මේක ගන්නම් x කියලා. හරි. ඔන ભેදක ප්‍රත්‍යාබලය. ඊළඟ වතාවෙත් ඒ කම්බිය හදන්නේ ඒ ද්‍රව්‍යයෙන් නම් හරස්කර වර්ගඵලය වෙනස් කරත් මේ ભેදක ප්‍රත්‍යාබලෙදි කැඩෙනවා. දෙවන අවස්ථාව. හරි. ભેදක ප්‍රත්‍යාබලය. ඒ වෙලාවේ දෙන බලය f dash කියලා ගමු. හරස්කර වර්ගඵලය 2r කරලා තියෙන දැන් අර එමුනේ. ඒතර phi 2r වල වර්ගය. හරි. ඒ වෙලාවෙත් ભેදක ප්‍රත්‍යාබලය මේකමයි. එහෙනම් එතන දාන f බෙදීම phi r වර්ගය. සමානයි f dash බෙදීම 4යි phi r වර්ගය. මොකද ભેදක ප්‍රත්‍යාබලය තීරණය වෙන්නේ හරි ඒ හදලා තියෙන ද්‍රව්‍ය මත. ඒතර බලය බෙදීම වර්ගඵල තමයි ભેදක ප්‍රත්‍යාබලය කියන්නේ. ඒතර මේ වෙලාවේ තියෙන ભેදක ප්‍රත්‍යාබලය මේ වෙලාවෙත් තියෙනවා. හරි. දැන් මොන්න මේ ටික කැපිලා යනවා. හරි. f dash එනවා 4යි f. ඔන්න පේනවද හරස්කර වර්ගඵලයේ වැඩි වෙනකොට. හරි. එකම ද්‍රව්‍යයෙන් හැදුවා කඩන්න දෙන්න ඕන බලය වැඩි වෙලා කියලා. හරස්කර වර්ගඵලයේ වැඩි වෙන්න එයා කඩන්න අමාරුයි. මොකද ඒකේ ක්‍රියා කරන ප්‍රත්‍යාබලය අඩු වෙනවා. හරි. එතකොට මේ කම්බියක් කැඩෙන්නේ අපි දෙන බලය මත විතරක් නෙමෙයි හරස්කඩ වර්ගඵලයක් බලපං. ඒ කියන්නේ අපිට කියන්න පුළුවන් එහෙනම් කම්බිය කැඩෙනවද නැද්ද කියන එක තීරණය වෙන්නේ ප්‍රත්‍යාබලය මත. බලය මත කිව්වොත් වැරදිනේ. ඇයි? හරස්කඩ වර්ගඵලයක් දෙනවනේ. එහෙනම් කම්බියක් කැඩෙනවද නැද්ද කියන තීරණය වෙන්නේ මොකක් මතද? ප්‍රත්‍යාබලය මත. ඒ හින්දා ප්‍රත්‍යාබලය අඩු වෙන තරමට එයා කඩා ගන්න නැතුව තියාගන්න පුළුවන්. දැන් ගත්තොත් ලයිට් කණුව. ලයිට් කණුවක හැඩය තියෙන්නේ කොහොමද? ලයිට් කණුවක් තියෙන්නේ මේ වගේ. පහළට වෙන්න මහතයි. ඇයි? පහළට වෙන්න ප්‍රත්‍යාබලය පහළට වෙන්න ප්‍රත්‍යාබලය අඩු කරගෙන තියෙන හරස්කර වර්ගඵල වැඩි වෙන එක ප්‍රත්‍යාබලය අඩු වෙනවා. ඒතකොට යා හරි කැඩෙන්නේ නැතුව තියාගන්න පුළුවන්. උත්තරේ වෙන්නේ 4. 5. කෝෂයකින් විද්‍යුත් ධාරාවක් ගලා යන විට ඒ අග්‍රාතර විභවාන්තරයේ ශුන්‍ය වන්නේ ටිකක් වෙනස් ආකාරයේ ගණන්. එම ගණන් මේක තියෙනවා. හරි. ඒක තමයි අපේ ගණන්. මේ ඔය පාස් පේපර් වලින් අහුල ගත්තේම නෙමෙයි. එහෙම අය ඉන්නවා. පාස් පේපර් වල කවලම් කරලා දෙන අය ඉන්නවා. නේ. මේ මත තියාගන්න මේ දල කොන්දේසියක්. කෝෂයකින් විද්‍යුත් ධාරාවක් ගලා යන විට අග්‍රාතර විභවාන්තරයේ ශුන්‍ය වන්නේ නම් ඔන්න බලන්න කෝෂයෙන් ධාරාවක් ගලා යන්න පුළුවන්. හරි. මෙහෙම යනවා. මේකේ මෙයා හරි ලොකුයි. මෙයා E මේක 2යි E කියලා ගමුකෝ. ඒතර ධාරා මේක. ඒතර මෙයා මොන කෝෂයක්ද?
මෙයා විසර්ජනය වන කෝෂය. මෙයා මොන කෝෂයක්ද? මේක ආරෝපණය වන කෝෂයක්. හරි. දැන් මේ ලියනේ වගේ ස්ක්‍රීන්ෂොට් ගන්න මම කියලා දුන්නාට පස්සේ මට බහුවර්ණ විවරණය හදලා එවන්න ඕනේ. හරි. මගේ බහුවර්ණ විවරණය මම දානවා කීයටද කින්ද මන්ද කියලා ඉස්සරහට කියන්න. හරි. දැන් මේ වෙලාවේ නම් කොහෙත්ම දෙකලවර විභවාන්තරේ බිඳු වෙන්න බෑ. ඇයි? මෙහෙන් දුන්නොත් මේ යන්නේ. නේ? මෙහෙන් වැඩි විභවාන්තරයකින් දුන්නොත් තමයි ඇතුළට යන්නේ. ඔය බැටරි එහෙම charge කරන්නේ මෙහෙම. බැටරි විද්‍යුත් ගාමලට වඩා වැඩි විද්‍යුත් ගාමල දෙනවා අපි. ඒතර මේකේ හරි මේ දෙකලවර විභවාන්තරේ බිඳු වෙන්න බෑ කියලා පේනවා. මේකේ අභ්‍යන්තර ප්‍රතිරෝධය මෙයා දැන් ධාරාවක් තියෙනවනේ මේ හරහා බැස්මක් තියෙනවා. ඒ කියන්නේ දෙකලවර විභවාන්තරයක් තියෙනවා. මෙයා හරහා බයින ප්‍රමාණය දෙකලවරට එනවා. මෙන්න මේක කම්බියක් මොනවද කියන්නේ? ලුහුවත් කරලා තියෙන්නේ. දැන් කම්බියකින් සම්බන්ධ කරලා තියෙන්නේ එහෙම වුණොත් විතරයි දෙකලවර විභවාන්තරේ බිඳු වෙන්න පුළුවන්. මෙහෙම කම්බියකින් සම්බන්ධ කරොත් මෙතනයි විභවාන්තරේ බිඳු වෙනවා. හරි. මේ වෙලාවේ ලිව්වොත් අපි E සමානයි V ඍණ IR කියලා එන්නේ. හරිද? වැරදි. V සමානයි E ඍණ IR කියලා එන්නේ. ඒ කියන්නේ මෙන්න මේ කෝෂයේ මෙතන x මෙතන y කියලා ගත්තොත් විභවාන්තරය දෙකලවර විභවාන්තරය සමානයි මේ තියෙන එක. ඇතුළේ තියෙන විද්‍යුත්ගාමක බලයෙන් අඩු කරනවා IR කියන්නේ අභ්‍යන්තර විභව බැස්ම. අභ්‍යන්තර විභව බැස්ම. එතකොට හම්බ වෙනවා දෙකලවරට හම්බ වෙන ප්‍රමාණය. දැන් මේක බිඳුවයි. හරි. මේ බිඳුවයි. ඒතර එනවා E සමානයි IR. හරි. ඒක හදාගන්න යන්න පුළුවන්. මුලින්ම ගත්තොත් කෝෂය තුලින් ධාරාව ඕනම අතකට ගලා යා හැක වැරදි. කෝෂය තුලින් පිටතට විතරයි ධාරාව ගන්න පුළුවන්. කෝෂය තුලින් පිටතට විතරයි ධාරාව ගන්න පුළුවන්. මොන වෙලාවේද? විභවාන්තර බිඳු වෙන වෙලාව. එහෙනම් පළවෙනි එක වැරදි. හරි. පළවෙනි එක වැරදි. ඊළඟට කෝෂයේ අභ්‍යන්තර ප්‍රතිරෝධය ශූන්‍ය විය හැකියි. බලන්න. අභ්‍යන්තර ප්‍රතිරෝධය E බෙදීම I කියලා එනව නේද? ඒක බිඳු වෙන්න පුළුවන්ද? අභ්‍යන්තර ප්‍රතිරෝධයේ බිඳු වුණොත් කිසිම වෙලාවක දෙකලවර විභවාන්තරේ බිඳු වෙන්නේ නැහැ. අභ්‍යන්තර ප්‍රතිරෝධයක් තියෙන්න ඕන. හරි. එහෙනම් B වැරදි. ඊළඟට කෝෂයේ ශක්තිය වැඩිවීමක් සිදු නොවේ. කෝෂයේ ශක්තිය වැඩිවීමක් සිදු නොවේ. හරි. ඒ කියන්නේ මොකක්ද? කෝෂයේ ශක්තිය වැඩිවීමක් සිදු නොවේ. කෝෂයේ ශක්තිය වැඩි වෙන මොන වෙලාවටද? මේ වෙලාව. මේ වෙලාවේ කෝෂයේ ශක්තිය හරිද? විද්‍යුත් ශක්තිය අඩු වෙන්න ඕනේ. දැන් මේ වෙලාවේ ලිව්වොත් මම කියන්නේ මේ ප්‍රකාශනය ගන්නකො. මේක I ගෙන් ගුණ කරන්නකො. මේ මොකක්ද දන්නවද දෙන්නේ? EI කියන්නේ කෝෂය උත්සර්ජනය කළ ක්ෂමතාවය. මේන්නේ අභ්‍යන්තර ප්‍රතිරෝධය හානි කළ ක්ෂමතාවය. මේන්නේ පරිපතේ ක්ෂමතාවය. දැන් මෙතනින් පේන අනිවාර්යෙන් කෝෂයේ උත්සර්ජනය කරන ශක්තිය ඒකට ධනාගයක් කියනවා. දැන් මේ කෝෂයේ උත්සර්ජනය කරන ශක්තිය EI කියන එක උක්ත කරොත් එනව නේද? VI ධන I වර්ග R කියලා. හරි. එහෙනම් අනිවාර්යෙන්ම කෝෂයේ ශක්තිය උත්සර්ජනය කරනවා කියන්නේ කෝෂයේ ශක්තිය අඩු වෙනවා. මේ වෙලාව. උත්සර්ජනය හරි වෙද්දී කෝෂ ශක්තිය අඩු වෙනවා. දැන් ඒක අපි හිතමු VI බිඳුවයි කියලා. මෙයා බිඳුවයි කියලා ගමු මම පොඩ්ඩක් දින උඩින් හරි. VI සමානයි VI ධන I වර්ග R. ආයෙත් තේරුම් ගන්න VI කියන්නේ පරිපතේ ක්ෂමතාවය. පරිපතය අර මේ බාහිර පරිපතේ ශක්තිය.
ඒතර බාහිර පරපතේ දැන් ශක්තියක් හදන්න නැහැ. ඇයි? කම්බියන්න තියෙන්නේ. ඒතර මේ පදේ බිඳුවයි කියමුකෝ. දැන් එනවා EI සමානයි I වර්ග. ඒ කියන්නේ මොකද්ද? කෝෂයේ සපයන ශක්තිය මුළුමනින්ම අභ්‍යන්තර ප්‍රතිරෝධය තාප විදිහට හානි කරනවා. එහෙනම් කෝෂයේ විද්‍යුත් ශක්තිය අඩු වෙනවා. හැබැයි ඒක තාප ශක්තිය විදිහට තියෙන කෝෂය තුල. හරි. එහෙනම් ශක්තිය මේ විදිහට හරි මේක ගත්තොත් නම් විද්‍යුත් ශක්තිය අඩු වෙලා තාප ශක්තිය හැදෙනවා. හැබැයි ශක්ති වැඩිවීමක් නම් සිද්ධ වෙන්නේ නැහැ. ශක්ති වැඩිවීමක් සිද්ධ වෙන්නේ මේ වෙලාවේ. හරි charge කරද්දී. එහෙනම් උත්තරේ C හරි. හය. පරිපථයේ BC ප්‍රතිරෝධයේ මධ්‍ය ලක්ෂ්‍ය භූගත කර ඇති විට C ලක්ෂ්‍යයේ විභවය. ඔය තියෙන්නේ ශ්‍රේණිගතව සම්බන්ධ කරපු ප්‍රතිරෝධ දෙකක්. මට ඕක අනින්න පුළුවන් මෙන්න මෙහෙම. මෙතන භූගත කරලා තියෙන නිකන් නෙමෙයි කෝෂිකුත් දාලා භූගත කරලා තියෙන්නේ. මෙතන නම් නිකම්ම භූගත කරලා. දැන් භූගත. දැන් මෙතන බිඳුවයි වෝල්ට් නේ. මෙතන බිඳුවයි වෝල්ට්. මෙතනත් බිඳුවයි වෝල්ට්. එතන මේ දෙක හරහා විභවාන්තරය බිඳුවයි. විභවාන්තරයේ බිඳුවයි නම් ධාරාව බිඳුවයි. හරි අපෙන් අහන්නේ මේ C ලක්ෂ්‍ය විභවය මොකක්ද? C ලක්ෂ්‍ය විභවය බිඳුවයි. ධාරාව මෙතනින් ඇවිල්ලා මෙතනින් භූගත වෙලා මෙන්න මෙහිම සම්බන්ධ පොළවෙන් සම්බන්ධ වෙනවා. හරි. ඒතර ධාරාව යන්නේ මේ හරහා පොළව හරහා මෙතෙන්දී. පරිපථ සම්පූර්ණ වෙන්නේ එහෙම. ඒතර මෙතන විභවාන්තරය මේ දෙක අතර විභවාන්තරයක් නැහැ. ඒහි විභවයම තියෙනවා. ඒකේ විභවයම C ද තියෙනවා. ඇයි? ඒකේ විභවය බිඳුවයිනේ. උත්තරේ වෙන්නේ ඒහි විභවයට සමානයි. හරි. මේ දෙක අතර විභවාන්තරයක් නැහැ. හත. ජල බඳුනක පතුලේ ඇති ඕනෑමති දීප්තිමත් වස්තුව දැස ES තබා බලන විට හරි ස්ක්‍රීන්ෂොට් ගහගන්න මම කියන්නේ නැහැ. මෙන්න මෙතන තියෙන වස්තුව. අපි දන්නවා මෙන්න මෙහෙම බැලුවොත්. මේ හරිය ඇහැ කියලා බැලුවොත්. හරි. එක ආලෝක කිරණයක් අභිලම්බය ඔස්සේ. ඊළඟට මෙහෙම කියන මෙන්න මෙහෙම. මෙතන වස්තු ප්‍රතිබිම්බය මෙතන තියෙනවා. හරි. ඔය ඉහළින් බලනකොට හැබැයි මේකේ බලන්නේ ඉහළින් නෙමෙයි අප්පා. මේකේ බලන්නේ පට්ට ඈතින් මෙන්න මෙහෙම බලන්න. හරි. එතකොට එයාගේ ඇහැට යන්නේ මොන විදිහටද ආලෝකය? මෙහෙම යන්නේ නැහැ. මෙහෙ යන එක ඇහැට යන්න බෑ නුකි. හරි. ඒකෝට ඇහැට යනවනේ මෙන්න මෙහෙම ආලෝකය. මෙහෙම යන එක්කෙනෙක් මෙතනින් වර්ධනය වෙලා මෙහෙම යන එක්කෙනෙක් දැන් මේ දෙන දික් කරාම මෙන්න මේ හරියට හම්බෙනවා. ඕ මෙතන අයියෝ. හරි. ඒ වල තමයි ප්‍රතිබිම්බ වෙන්නේ. හරි. දැන් මේවට බහුවර්ණ විවරණයක් තියෙනවා. මම සමහර සත්‍යවල බහුවර්ණ විවරණය උවමනාවෙන් දාන්න නැතුව තියෙනවා. දැන් මේ තියෙන මේ සමාන හද බහුවර්ණ විවරණයක් තියෙනවා. මම හද බහුවර්ණ විවරණයක්. හරිද? සමහර කට මේක දාන්න නැතු වෙන වෙලාවලුත් තියෙනවා. එහෙනම් කොයි එකට තමන්ගේ කියන විවරණයක් තියෙන එක හොඳයිනේ. ඉතින් මේවා ස්ක්‍රීන්ෂොට් ගහලා අද රෑ ලෝක අමතක වෙන කලින් හදාගන්න එක තමයි ආන්ගේම. හරිද? එහෙම කරන අතර කැපවීම වැඩ කරන අය මේ වැඩේ ගොඩ දාගෙන යන්නේ. ඉතින් මට පුළුවන් තරම් මම ඕගොල්ලෝ පිටිපස්සෙන් ඉන්නවා. හරි. කරන්න පුළුවන් උපරිම දේ ඕගොල්ලෝ වෙනුවෙන් කරන මම පන්ති පටන් ගන්නකොට මුලින් කියලා ඇති මේ පාඨමාලා කාලය තුල වගේ පවුලේ එකෙක් හරි තමයි ඔයගොල්ලෝ. හරි. හැබැයි මෙතනින් එහාට
ඒ සම්බන්ධතාවය තියෙනවද නැද්ද කියලා කාලය තමයි තීරණය කරන්නේ. අට සමාන්තර ලෝහ තහඩු 4ක් සමාන පරතර වලින් තබා ඇති අතර ඇතුළත තහඩු දෙකට V විභවාන්තරයක් යොදා පිටත තහඩු කම්බියකින් සම්බන්ධ කර ඇති විට විද්‍යුත් ශේෂ තීව්‍රතාවය උපරිම වන්නේ කුමන ලක්ෂණයද? හරිද? විනාඩියක නිශ්ශබ්දතාවයක් තියන්න ඕනේ මේක සමග ප්‍රතිරෝධ හොයපුන්න. හරිද? මේක සමග ප්‍රතිරෝධ හොයපුවා ඉන්න මෙතන. සමග ප්‍රතිරෝධයක් හොයන්න නෙමෙයි නෝ කියන්නේ. අපි පහුගිය සුමාන දෙකේම ඔය වගේ තාරික දීලා සමග ප්‍රතිරෝධය හෙව්වා. එහෙනම් මේකෙත් හෙව්වා. හැබැයි අහන්න වෙන එක. බලන්න අහන එක මොකක්ද කියන්නේ? මෙන්න මේ දෙක මේව සම්බන්ධ කරලා තියෙනවා. මේක මේව සම්බන්ධ කරලා. හරි. මෙතන දෙනවා A B C D E. හරි. විද්‍යුත් ශේෂ තීව්‍රතාවය උපරිම වෙන්නේ කොහෙද කියලා අහන්නේ. මතක තියාගන්න විද්‍යුත් ශේෂ තීව්‍රතාවය කියන්නේ විභවාන්තරයේ බෙදීම. එතකොට විද්‍යුත් ශේෂ තීව්‍රතාවය උපරිම වෙන්නේ මේක දෙනක් එන දිශාවෙන් ඉඳන් අපි මම මෙතන දැම්මේ නැහැ ඒක. E උපරිම වෙන්නේ ඩෙල්ටා V උපරිම වෙනකොට. E උපරිම වෙන්නේ ඩෙල්ටා V උපරිම වෙනකොට. හරිද? දැන් ඩෙල්ටා V උපරිම වෙන්නේ මොකේද කියලා හොයන්න ඕන. අප්පට කොහොමද ඒක හොයන්නේ? ඒක වෙන්නේ මෙහෙමයි. මුලින්ම බලන්න මෙයාගේ ආරෝපණ කොහොම එච්චර ඕනෙත් නැහැ ඉතින් මම කියලා දෙන්න මෙයා කොහොමද මේ ආරෝපණ බින් වෙන්නේ? මේ දානනේ. දාන සම්බන්ධ වෙන්නේ. එහෙනම් මේ තහඩුවේ මේ පැත්ත දෙක දාන්න. මේ දිගටම තින් දාන්න හොඳ. මේකේ මේ පැත්ත දෙක රින. මේක දානවා නම් මේක රින. හරි. දැන් කියන්න මේක රින නම් මේක රින කියලා. මේ පැත්ත රින නම් මේක දාන්න. ඒ මේ දෙකේ දන්නන සම්බන්ධ කරලා තියෙන්නේ. ඒක සම්බන්ධ කරන්න පුළුවන් නේ. හරි. දැන් ධාරිත්‍රක තුනක් හැදෙනවා. C1, C2, C3. මේකේ ආරෝපණ නැහැ. ඒ කියන්නේ මෙන්න මේ කොටසේ තීව්‍රතාවය බිඳුවයි. මේකේ තීව්‍රතාවය බිඳුවයි. එහෙනම් උත්තර දෙකක් අයින් කර ගන්න පුළුවන් A සහ E. A සහ E අයින් කර ගන්න පුළුවන්. ඒවල තීව්‍රතාව බිඳුවයි. ඇයි? ආරෝපණ එකතු වෙන්නේ අහවල එකේ ධාරිත්‍රකයක් වුණේ ආරෝපණ රැඳෙන්නේ. ආරෝපණ රැඳෙන්නේ නැහැ නේද? එහෙනම් ඒකේ ආරෝපණ නැහැ. ඊළඟට බලනවා මේව සම්බන්ධ වෙලා තියෙන්නේ මොන විදිහටද? මේක මෙහෙම නේද ඔබ තියෙන්නේ. අපි අර සුපුරුදු ක්‍රමයේ දාමු 1 2 2 3 3 4 කියලා දාමු. දැන් ධාරිත්‍රක තියෙනවා 3ක්. එක දෙක දෙක තුන තුන හතර C1 C2 C3 මේක තමයි තියෙන්නේ B ලක්ෂය මේක තමයි තියෙන්නේ C ලක්ෂය මේක තමයි තියෙන්නේ D ලක්ෂය 1යි 4යි සම්බන්ධ වෙලා තියෙන්නේ මොන එකයින් කරමු 1යි 4යි සම්බන්ධ වෙලා මෙතන සම්බන්ධ වෙලා තියෙනවා කෝෂය හරි මම ඇදගන්න මෙන්න මේ කෝෂයේ තියෙන එක්කෙනා මේ කෝෂයේ තියෙන එක්කෙනා මේ දෙන්න ශ්‍රේණිගත මේ කවුද B C1 මේ කවුද D C2 මේ කවුද මැද ඉන්නේ කලින් C හරි C2 දැන් මෙයා B මෙන්න මේකේ දෙකලවලට හම්බ වෙනවා V විභවාන්තරයක් මේකේ එක්කෙනෙක්ට හම්බ වෙන්නේ V බෙදීම දෙක එයාට හම්බ වෙන්නේ V බෙදීම දෙක
හරි එහෙනම් අපි ලිව්වොත් මේකට අදාළව ලියන්නේ B ලක්ෂයේ B ලක්ෂයේ තීව්‍රතාවය ලිව්වොත් එන්නේ V බෙදීම 2 බෙදීම D. ඒ කියන්නේ V බෙදීම 2යි D. පරතරයම D ලක්ෂයේ ලිව්වත් එන්නේ V බෙදීම 2 බෙදීම D. C ලක්ෂයේ ලිව්වොත් එනවා V බෙදීම D. එහෙනම් වැඩිම තීව්‍රතාවය තියෙන කාටද? C ලක්ෂය. හරි. මොකද වැඩිම විභවාන්තරය හම්බ වෙන්නේ C ලක්ෂය. හරි ඔන්න ස්ක්‍රීන්ෂොට් දාලා තියාගන්න පස්සේ අදාගන්න 9 අවතල කාචයක් තියෙනවා මේ අවතල කාචේ 2F යොමු වන විදිහට ආලෝක කිරණයක් එනවා 2F යොමු වන විදිහට ආලෝක කිරණයක් ආවොත් හරි 2F වල ඉඳන් පිට වෙන විදිහට දැන් පිට මේ තියෙන්නේ නිර්ගත කිරණය අපෙන් අහනවා අපගමනය කොච්චරද කියලා මෙන්න මේව දාගන්නකෝ මෙතන θ කියලා ගන්නකෝ මෙතනත් θ මෙතනත් θ එහෙනම් අපගමනය 2යි θ මේ උස h2 මේක 2යි නේ දැන් මම ලියන්නේ tan θ h බෙදීම 2යි එහෙනම් අපගමනය දෙවරක් tan inverse h බෙදීම 2යි අලුතෙන් දෙයක් දැනගත්තනේ 2F යොමු වෙන විදිහට ආවොත් 2F වලින් නම් පිට වෙන තාල තමයි යන්නේ හරි 10 ධාරිත්‍රකයක් තියෙනවා ධාරිත්‍රක හම්බුනේ ශිෂ්ටව අපි මෙච්චර දවසක් සමග ධාරිතාවනේ හෙව්වේ දැන් මෙන්න වෙන එක මම කියලා ඇති ධාරිත්‍රකයක් ආරෝපණය කරන්න ඕනේ සරල ධාරාවක් කියලා ප්‍රත්‍යාවර්ත ධාරාව ධාරිත්‍රක හරහා යනවා මොකද ප්‍රත්‍යාවර්ත ධාරාව කියන්නේ කාලයත් එක්ක දෙපැත්තට යන ධාරාව කාලයත් එක්ක අඩු වැඩි වෙන ධාරාව නෙමෙයි දැන් මෙතන තියෙන කාලයත් එක්ක අඩු වැඩි වෙන ධාරාව මේ සරල ධාරාවක් තියෙන එකම පැත්තට යන්නේ ප්‍රත්‍යාවර්ත ධාරාව නම් දෙපැත්තට යන්නේ හරි දැන් මම මේක මකනවා පරිපතේ දෙන මෙන්න මෙහෙම හරි මෙතන තමයි ඉන්පුට් එක මේක තමයි අවුට්පුට් එක එතන මේ අවුට්පුට් කියන්නේ V out කියන්නේ මේ ධාරාව I කියලා ගත්තොත් IR හරි එහෙනම් අවුට්පුට් එකක් තියෙන ධාරිත්‍රකය හරහා ධාරාවක් තියෙනවා ධාරිත්‍රකය ආරෝපණය වෙන කාලයේදී ධාරා පිට කරන්නේ නැහැ ආරෝපණය වුණාට පස්සේ හරි ධාරිත්‍රකයේ දෙකලවර විභවාන්තරය
මෙන්න මෙහෙම වෙනස් වෙනවා. ඊට අනුරූපව යාහරහා ධාරාවත් ওই විදිහට වෙනස් වෙනවා. හරි. හරි. ආරෝපණ එක්තරේ ගුවන්තරේ අඩු වේගෙන ගිහිල්ලා ඉඳුනේ. හරි. දැන් බලන්න මෙන්න මේ කොටසදී සරල ධාරාවක් තියෙනවා. සරල ධාරාවක්. සරල ධාරාවක් නම් ධාරිත්‍රකය හරහා නොගලයි මොකද වෙන්නේ? එය ආරෝපණය වෙනවා. දැන් මේ කාලයේදී මෙන්න මේ කාලයේදී ධාරිත්‍රකය ආරෝපණය වෙනවා. ඊළඟ මේ කාලෙදි මොකද වෙන්නේ? මේ කාලෙදී ධාරිත්‍රකය විසර්ජනය වෙනවා. එහෙනම් මේ කාලයේදී ආරෝපණය වෙනවා. මේ ටිකේ ධාරිත්‍රකයේ දෙකලවර විභවාන්තරය අඩු වෙනවා. එතකොට එයා ආරෝපණය කරගත්ත ටික විසර්ජනය කරනවා. මේ ටිකේ නෑ. මේ ටික මොකදනේ? ආරෝපණය වෙනවා. ආයෙත් ඒක නැති වෙච්ච ගමන් විසර්ජනය වෙනවා. කොහොමද ඉන්නේ ප්‍රශ්න? මේ විසර්ජන වක්‍රය හරිද? අම්බලන්ගොඩ හොයලා පෙන්නන්න මෙහෙම පේපර් කරන පන්තිය. දවසකට MCQ 10ක් 15ක් හරි අල්ලගෙන බැලුවට අරන් දාගෙන නාස්ටොප් නැතුව මේ වගේ විභාග මට්ටමේ ප්‍රශ්න කරන පන්ති නැහැ. හරි. ඇත්තටම ඒක ආඩම්බරෙන් කියන්නේ. මොකද ඒ නිසා තමයි ෆේල් වෙන්න ඉන්නේ අය CB අරගෙන පාස් වෙන්නේ. හරි. එහෙනම් මානසික කැපවීමෙන් කරන්න පුතේ. මොකද මේ පේපර් එක හදන්න මේ පේපර් එක හදන්න බහුරවණයක් හදන්න මධ්‍ය ස්කීම් එකක් හදන්න සෑහෙන දුක් මානසික වෙනවා. ඒක කරන්න කොන්සල් පාස් කරන්න. ඒකට මම යම්කිසි මුදලක් ගන්න එක ඇත්ත. ජීවත් වෙන්න එපේ. මෙතෙන් දෙන ජූම් පාන්කාරයෙන් ජෑම් පාන් ගන්න උනත් මම සල්ලි දීලා ගන්න ඕනේ. ඒත් මම ඔයගොල්ලෝන් හම්බ කරගන්න සල්ලි තමයි. පන්තිවලින් හම්බ කරගන්න සල්ලි තමයි. හරි. අර ඉස්කෝලෙන් හම්බ වෙනවා තින් අන්තිම හම්බෙලා පඩි කෝටියක් විතර. එකොළොස්වෙනි ප්‍රශ්නේ ඒකාකාර හරස්කඩ වර්ගඵල ඇති කම්බියක් දෙකලවරින් දෘಢ ආධාරක දෙකකට සම්බන්ධ කර ඇති. ඒ ආතතිය නොසලකා හැරීක තරම් කුඩා වලස යාන්තම් ගැට ගහලා තියෙනවා. හරිද? බේරෙන්නත් නෙමෙයි කෙලින් ඉන්න විදිහට ගැට ගහලා තියෙනවා. කම්බියේ උෂ්ණත්වය අඩු කරන විට ඒ ආතතිය ස්වයක්ත වන්නේ. දැන් මේ පේපර් එක අපි ඊයේ කතා කරා ගාල්ලේ මේ මගේ ළමයි කෝ සර් මේ හිතල ගැහුවොත් මොකද වෙන්නේ කියලා. මොකද හිතල ගැහුවොත් වරදින නැහැ කියලා. හිතල ගැහුවම වරදිනේව තියෙනවා. දැන් මේකේ අපි හරි සූත්‍රයක් මුකුත් කතා කරලා නැහැ අපිට එහෙම එකක් මතකේ නැහැනේ. ඒකද හිතල ගහන්න යන්නේ පොඩි ප්‍රකාශනයක් අරගන්න මේක. දැන් මේ කම්බිය තියෙන්නේ මෙන්න මෙහෙම. ආධාරක දෙකක් තියෙනවා දුඩ ආධාරක දෙකක්. උමයි කියලා තියෙනවා. මේකේ දිගේ L. ආරම්භක දිගේ L. දැන් උෂ්ණත්වය අඩු කරනවා. උෂ්ණත්වය අඩු කරාම මොකද වෙන්නේ? මෙයා සංකෝචනය වෙන්න හදනවා. කොච්චරක් සංකෝචනය වෙන්න හදනවද? E කියලා ගත්තොත්. හරි. අපි දන්නවා මේක ගන්න ඩෙල්ටා L. ඩෙල්ටා L සමානයි L ඇල්ෆා ඩෙල්ටා තීටා.
එතන මේක E. හරි. ආරම්භක දිග L alpha delta theta. දැන් මෙන්න මේ ප්‍රමාණය මෙයා සංකෝචනය වෙන්න හදනවනේ. මෙයා සංකෝචනය වෙන්න හදන මේක. මේක සංකෝචනය වෙන්න හරි මේක සංකෝචනය වෙන්න හදනකොට ආධාර වලින් මොකද කරන්නේ? අදිනු. අන්න එතකොට ආතතියක් හැදෙනවා. කොච්චර අදිනවද? මේ ප්‍රමාණයම අදිනවා. එහෙනම් මේ E කියලා මම ගන්නෙ මොකද්ද? උෂ්ණත්ව අඩුවීම නිසා සිදුවන සංකෝචනය. මේක සමානයි ආධාරක මගින් ඇති කරන විතතිය. ඔක සමානයි ආධාරක මගින් ඇති කරන විතතිය. ඒතර ආධාරක මගින් ඇති කරන විතතිය හරි හොයාගෙන තියෙනවා. දැන් බලමු අපි කොච්චරද ආතතිය කියලා. අපි දානවා යම් මාපාංකයේ සමානයි FL බෙදීම AE ප්‍රත්‍යස්ථාපිත. යම් මාපාංකයේ හරි තියෙනවා. F තමයි ආතතිය. දැන් මම මේකට ආදේශ කරනවා. මම මෙතනින් ලියන්න. F උක්ත කරගන්නකො. යම් මාපාංකයේ AE බෙදීම L. E කියන්නේ L alpha delta theta. හරි. මෙතන L කැපෙනවා. හරි. මේ මොකද්ද? ආතතිය. දැන් පේනවද? ආතතිය දිගම තරඳා පවතින්නේ නැහැ කියලා. ඇතිවන ආතතිය ආරම්භක දිගම තරඳාන පවතී. හරි. ඕක නිකන් ගන්න බෑ නේ ඉතින්. ඉතින් මේ බයිලලිය ලියන්න ඕනේ නෑ. මේක අරගත්තා. අතෙන්ද දැම්ම පේලි 3 4 යන්නේ. හරි. L කැපිටල් එක දැක් ගමන් එහෙනම් ආරම්භක දිගමත අංක 1. 12. පරිපූර්ණ වායුවක් රූපේ දැක්වෙන ආකාරයට චක්‍රීය ක්‍රියාවලියකට භාජනය කරන ලදී. පහත් දැක්වෙන ප්‍රකාශ සලකා බලන්න. චක්‍රීය ක්‍රියාවලිය. චක්‍රීය ක්‍රියාවලියක් කියන්නේ ආරම්භක උෂ්ණත්වයටම ආයෙත් ඇවිල්ලා. හරි උෂ්ණත්වය තීරණය කරන්නේ PV ගුණිතය මත. දැන් අපි ගත්තොත් අපි හිතමු මෙන්න මෙහෙම ගියා මෙතෙන්ට. හරි A වල ඉඳන් B දක්වා ගියා. B වල ඉඳන් ආයෙත් A දක්වා ආවා. හරි වෘත්තාකාර වෙන්න ඕනේ කියලා ගන්න නැහැ හොඳේ. චක්‍රීය ක්‍රියාවලිය. දැන් එතකොට මෙතන තිබිච්ච PV ගුණිතයම ආයෙත් PV ගුණිතය කියන්නේ හරි මෙන්න මේ ගුණිතය. මෙතන B මෙතන P. ඒ PV ගුණිතයම තියෙනවනේ. එහෙනම් වායු අණු වල උෂ්ණත්ව වෙනසක් කියලා නැහැ. වායු වල උෂ්ණත්ව වෙනසක් කියලා නැත්නම් අභ්‍යන්තර ශක්තිය වෙනසක් නැහැ. හරි එහෙනම් B කියන ප්‍රකාශනය හරි. චක්‍රීය ක්‍රියාවලිය. හරි ඒ හින්දා PV ගුණිතය වෙනස් වෙලා නැහැ. හරි චක්‍රීය ක්‍රියාවලිය PV ගුණිතය වෙනස් වෙලා නැහැ. එහෙනම් ඩෙල්ටා U බිඳුව. අභ්‍යන්තර ශක්තිය වෙනස් වෙලා නැහැ. B කියන ප්‍රකාශනය හරි. හරි. හරිද? තාපය අවශෝෂණය කර ඇත. තාම කලබල වෙන්න එපා. තාම කියන්න බෑ. දැන් මම බලමු කාර්ය කරලාද කියලා. මෙන්න පරිමාණ වැඩි වෙන ක්‍රියාවලිය. අංක 1. මෙන්න පරිමාණ අඩු වෙන ක්‍රියාවලිය. පරිමාණ වැඩි වෙන ක්‍රියාවලියෙන් ආවරණය කරන වර්ගඵලය. ඔන්න ඔච්චරයි. පරිමාණ අඩු වෙන ක්‍රියාවලියෙන් ආවරණය කරන වර්ගඵලය මෙච්චරයි. පරිමාණ වැඩි වෙන ක්‍රියාවලියෙන් ආවරණය කරන වර්ගඵලය වැඩි. අපි දන්නවා පරිමාණ වැඩි වෙන ක්‍රියාවලියක් කියන්නේ පරිසරය මත කාර්ය කරන. පරිසරය මත කාර්ය කරලා තියෙන මේ උඩින් යන වක්‍රදී මේ වක්‍රදී පරිසරයෙන් වායුව සම්පීඩනය කරලා වායුව මත කාර්ය කරලා. හරි කවුද වැඩි? පරිසරය මත කරපු කාර්ය වැඩි. ඒක ඩෙල්ටා W දන්නේ.
එහෙනම් මේ ක්‍රියාවලියේ ඩෙල්ටා W තමයි. දැන් අපි දන්නවා ඩෙල්ටා Q සමානයි ඩෙල්ටා U දන්න ඩෙල්ටා W කියන එක ගත්තොත් මෙයා ධනයිනේ. මෙයා බිඳුවයි. එහෙනම් මෙයා ධන බිඳුව. හරි. ඩෙල්ටා Q ධනයි කියන්නේ තාප අවශෝෂකයි. ඩෙල්ටා Q ධනයි කියන්නේ තාප අවශෝෂකයි. එහෙනම් කැපිටල් A හරි. හරි. කැපිටල් A හරි. B හරි. C හරි. තුනම නිවැරදි. උත්තරේ 5. 13. හරි. සරසුරු තුනක් තියෙනවා. AB එකවර නාද කළාම නුගසුම් සංඛ්‍යාතය 6යි. හරි. ඒ කියන්නේ AB අතර පරතරය. මම A මෙතන B මෙතන කියලා ගන්න හර්ට්ස් 6යි. BC නාද කරාම නුගසුම් 4යි. එහෙනම් B ගේ ඉඳන් C ට තියෙන්න පුළුවන් 4ක් කියලා. හරි. නැත්තම් C මෙතන ඉන්නත් පුළුවන්. 4ක් 15. හරි. අපෙන් අහනවා AC අතර තියෙන්න පුළුවන් නුගසුම් ගන්න. AC නාද කරා. AC දෙන්න එකවර කම්පණය කරාම හරි නුගසුම් දෙකක් වෙනනේ. මෙතන පරතර දෙකයි. 2යි හර්ට්ස් වෙන්න පුළුවන්. නැත්තම් මෙතන මෙතෙන්ද 10යි හර්ට්ස් වෙන්න පුළුවන්. හරි. ඒ දෙක එකක් ඔක කරලා කියන්න පුළුවන්. එහෙනම් මෙතන අහන්නේ අවම නුගසුම් ගන්නනේ. නේ? තියෙන්න පුළුවන් අවම නුගසුම් ගන්න තමයි මෙන්න මේ P ටික තිබ්බොත්. C මෙතන තිබුණොත්. C එතන තිබුණොත් හර්ට්ස් දෙකයි. හරි. C ද තියෙන පුළුවන් තැන අපිට හරියට කියන්න බෑ. C උඩ ඉන්න පුළුවන් අර ඉන්න පුළුවන්. හරි. දැන් කවුරු හරි මෙහෙම හැදුවත් ඕකම තමයි එන්නේ. A මෙතන B මෙතන කියලා. හරි. ඒත් එන්නේ හරි මේක 6යි. B සහ C අතර හරි 4ක් තියෙන. ඒ කියන්නේ C මෙතන ඉන්න පුළුවන් 4ක් පල්ලෙහා. නැත්තම් 4ක් මෙහෙන් ඉන්න පුළුවන්. ඒතර මේ දෙක 2යි. හරි. 14 එකම ස්ථානයකින් පොළවේ සිට ප්‍රක්ෂේපණය කරනවලු එකම වේගයකින්. ඇයි එකම ප්‍රවේගයකින් කියලා නැත්තේ? කෝණ වෙනස්. හරිද? තිරස් පරාස සමාන වීමට ප්‍රක්ෂේපණ කෝණ සමාන විය යුතුයමය. සාමාන්‍යව යුතුයමය කියන ඒවානේ සෑම විටම කියන ඒවා නිකන් වරදින වැරදි දෙකක් තියෙනවා. වැරදිමයි කියලා මම කියන්නේ නැහැ හොනේ. මේ ඕගොල්ලෝ දන්නවනම් මෙන්න මෙහෙම එකක් තියෙනවා. තීන කෝණයෙන් ප්‍රක්ෂේපණය කරනවා. විස්ථාපන x නම්. හරි. අවගේ ප්‍රක්ෂේපණය කරනවා මේක අනුවරණ රීඩවල. ඒ කියන්නේ තීඩ වලින් ප්‍රක්ෂේපණය කරාම හරි එන විස්ථාපනයම තමයි අනුවරණ තීඩ වලින් ප්‍රක්ෂේපණය කරනවා. ඒක මත තියාගන්න තීඩ වලින් ප්‍රක්ෂේපණය කරත් අනුවරණ තීඩ වලින් ප්‍රක්ෂේපණය කරත් එකම ප්‍රවේගය. මේ ප්‍රක්ෂේපණ ප්‍රවේගය සමානයි. එකම තිරස් පරාසයක් තමයි හම්බෙන්නේ. එහෙනම් ප්‍රක්ෂේපණය තිරස් පරාස සමාන වෙන්න නම් ප්‍රක්ෂේපණ කෝණ එකම වෙන්න ඕනේ. තීඩවල නෙවෙයි අනුවරණ තීඩවල නෙවෙයි එකම තිරස් පරාසය හම්බෙන්නේ. ඒ කියන්නේ අපි හිතමු අංශක 30න් ප්‍රක්ෂේපණය කරනවා 20ක වේගයෙන්. 20ක වේගයෙන්ම අංශක 60න් ප්‍රක්ෂේපණය කරත් හම්බ වෙනවා. 30 නුයි අනුවරණ 30. හරි. එහෙනම් පළවෙනි එක වැරදි. වස්තුන් දෙක පොළවේ වදින වේග සමාන වේ. පොළවේ වදින ප්‍රවේග සමාන නැහැ. දිශාව වෙනස් නේ පොළවේ හැපෙන. හැබැයි ආරම්භයේ තියෙන චාලක ශක්තියයි අවසානයේ පොළවේ හැපෙන තියෙන චාලක ශක්තිය දෙක සමානයි නේද? ඇයි එකම වේගයෙන් ප්‍රක්ෂේපණය කරන්නේ? එහෙනම් පොළවේ හැපෙනකොටත් ඒ චාලක ශක්තියම තියෙන්න ඕනේ. එහෙනම් අර වේගයම තියෙන්න ඕනේ.
හරි අර වේගයෙන් තියෙන ප්‍රවේග නෙමෙයි වේගය. හරි ඊළඟට වස්තු වල එහෙනම් ඒක හරි. B කියන එක හරි. මොකද ආරම්භයේ දෙන්නගේම චාලක ශක්තියෙන් සමාන නම් අවසානයේ චාලක ශක්තිය සමාන වෙන්න ඕනේ. එහෙනම් වේග සමාන වෙන්න ඕනේ. ප්‍රවේග සමාන වෙන්නේ නැහැ. එතන ඔළුවේ තියාගන්න. වස්තුන් දෙක පොළවේ වදින ප්‍රවේග සමාන වේගුත් වැරදි. හොඳේ. ප්‍රයන්නක් ආවම වැරදිනවා. වස්තු වල උපරිම විභව ශක්තියෙන් සමාන වෙන්නේ නැහැ. හරි. සිරස් සංරචකයේ වැඩි එක්කෙනා වැඩි උසකට යනවා. සිරස් සංරචකයේ වැඩි එක්කෙනා වැඩි උසකට යනවා. එන විභව ශක්තිය සමාන නැහැ. හරි. උපරිම විභව ශක්තිය සමාන නැහැ. B විතරයි හරිනේ. පහළ දඟරේ ඇතිවන ව්‍යාවර්තයේ චීනම් අපෙන් අහනවා මේ ඒකාකාර චුම්බක ශේෂ්ත්‍රයක පරිවර්ණය කරපු කම්බියකින් පොතල තියෙන දඟරයක් තුල විද්‍යුත් ධාරාවක් ගලා යනකොට ක්‍රියා කරන ව්‍යාවර්තය. මතකදී ඕගොල්ලන්ට තියරියක් කරා මෙන්න මෙහෙම. මේ වගේ කම්බි දඟරයක් අරගෙන මෙතනින් විවර්තනය කරන චුම්බක ශේෂ්ත්‍රයක් දුන වෙනවා. දීලා මේකේ ධාරාවක්. ධාරාවක් වුවම එයාගේ ඇතුළේ ව්‍යාවර්තයක්. G සමානයි බින sin theta. theta කියලා කිව්වේ මෙන්න මේ පුඩුවේ තලයට අඳින කෝණයයි ශේෂ්ත්‍රය අතර කෝණය. හරි. ඔය තමයි theta කියලා කිව්වේ. cos theta. මේක තමයි ශේෂ්ත්‍රය. හරි. දැන් මේකෙන් පේනවා මේ අපෙන් අහන ව්‍යාවර්තය. ව්‍යාවර්තය ස්ථාව ඝනත්වයකට රඳාපවතිනවා. ස්ථාව ඝන ධාරාවට රඳාපවතිනවා. කොට ගානකට රඳාපවතිනවා. අරස්කර වර්ගමත අතර රඳාපවතිනවා. හරි. දඟරේ තලය චුම්බක ශේෂ්ත්‍රයක අතර කෝණය මත රඳාපවතිනවා. හැබැයි දඟරේ හැඩය මත රඳාපවතින්නේ නැහැ. හැඩය කියන එක නෑ නෙමෙයි. හරි වෘත්තාකාර වලට එකක් එහෙම කියලා එකක් නෑ. හැඩේ නෙවෙයි බලපාන්නේ අරස්කඩ වර්ගඵල. ඒ කියන්නේ මේකේ උස A පරල B නම් AB තමයි බලපාන්නේ. වර්ගඵල දැන් බලපාන. හරි උත්තරේ 5. දාසේ වස්තුවක් හා තිරයක් සිම්පල් D පරතරයකින් තමයි ඒවා අතර නාභිදුර F වන කාචයක් සීරුමාරු කරනකොට තිරය මත පැහැදිලි ප්‍රතිබිම්බ දෙකක් ඇති වුණාලු. කලුත් කියලා ඇති මෙහෙම ඒවා මතක ඇති ඔයගොල්ලන්ට. වස්තුවයි තිරයයි තියෙන්නේ. කාචයක් එහා මෙහා කරලා මේකි මැද වස්තුවේ ප්‍රතිබිම්බයක් තිරේ ගන්න නම් ඒ කියන්නේ තාත්වික ප්‍රතිබිම්බයක් හදා ගන්න නම් මෙන්න මේ පරතරය 4යි F4 ඊට වඩා වැඩි වෙන්න ඕනේ. මේ පරතරය 4යි F4 ඊට වඩා වැඩි වෙන්න ඕනේ. පරතරය 4යි F නම් හරි කාචය හරියටම මැද තිබ්බහම ප්‍රතිබිම්බයක් හැදෙනවා තිරේ. මේ පරතරය 4යි F නම් කාචයේ මැද තිබ්බා. එතකොට මේ දුර 2යි F අපි දන්නවා 2යි F වලින් තිබ්බාම 2යි F වලින් ප්‍රතිබිම්බයක් හැදෙනවා. මෙහෙම හැදෙනවා. ඒ වෙලාවේ කාචයේ සීරුමාරු කිරීම එකකට විතරයි ප්‍රතිබිම්බ හැදෙන්නේ. කාචයේ සීරුමාරු කිරීම එකකට විතරයි ප්‍රතිබිම්බ හැදෙන්නේ. හරි? අර හැබැයි 4F වඩා වැඩි නම් අවස්ථා දෙකකදී ප්‍රතිබිම්බ හැදෙනවා. මේ තියෙන වස්තුවේ ඔබ්ජෙක්ට් එක. කාචේ මෙන්න මේ හරි තිබ්බා. මේ U දුරින් තිබ්බාම B දුරින් හැදෙනවා.
ඒ වගේම v දුරින් තිබ්බාම u දුරින් හැදෙනවා. මේවා කලින් කියලා දීපුවා. u වලින් තිබ්බාම v වලින් හැදෙනවා නම් v වලින් තිබ්බාම u වලින් හැදෙන්න ඕනේ. ආලෝක ප්‍රතිවර්ත කරන්න පුළුවන් නේ. මේ යන මාර්ගයේම ආයතය වන්න පුළුවන් නම් v වලින් තිබ්බාම u වලින් හැදෙන්න. වැරස්ත දෙකක් තියෙනවා. හරි. තර මේ කියන්නේ මේ මෙන්න මේ අවස්ථාව ගැන. එහෙනම් d විශාලයි 4යි f. මේ මොකද්ද? d සමානයි 4යි f. මේ මොකද්ද? d විශාලයි 4යි f. එහෙනම් මුල් එක හරි. d කුඩයි 4යි d කුඩයි 4යි f උනොත් ප්‍රතිබිම්බ ගන්න බෑ. තාත්‍ය ප්‍රතිබිම්බ ගන්න බෑ. ඉතින් එකක්වත් හම්බ වෙන්නේ නැහැ. මේ දෙකට වඩා හම්බ වෙන්නේ නැහැ. පීඩියම් දෙකකට විතර ප්‍රතිබිම්බ හම්බ වෙන්නේ. අර 65කට 66කට හම්බ වෙන්නේ. ඒ හම්බෙන්නේ දර්පණ වල. හරි. අර දර්පණ දෙක අතර කෝණය අනුව හම්බ වෙන ප්‍රතිබිම්බ ගන්න ඒක සූත්‍රය තියෙනවනේ. මේක එහෙම නෑ. දෙකයි 0 මාර්ගයෙන් දෙක විතරයි හම්බ වෙන්නේ. හරිද? ප්‍රතිබිම්බ වල විශාල වල ගුණිතය එකට සමාන වෙයි. මම ලියනවා මේකේ විශාලය. මේ මුල් එකේ විශාලය m එක. m එක කියන්නේ v බෙදීම u. හරි. v බෙදීම u. ආගේ විතරයි ගන්නෙ. ධන ආගේ විතරයි ගන්නෙ. මේකේ m2 ප්‍රතිබිම්බ දුර බෙදීම වස්තු. v බෙදීම u මේක ප්‍රතිබිම්බ දුර v බෙදීම u බෙදීම. දැන් මේ දෙකේ ගුණිතය එකයි. පේනවා ඉතින් දාන්න ඕනේ නෑ ගුණ කරනවා. හරි. ඊළඟ ප්‍රතිබිම්බ වල උසවල් වල ගුණිතයේ වර්ගමූලයෙන් වස්තුවේ උස ලැබේ. හරි. මම මුල් එක ලියනවා m එක කියන්නේ ප්‍රතිබිම්බ උස බෙදීම වස්තු. m2 ලියනවා ප්‍රතිබිම්බ උස බෙදීම වස්තු. හරි. දැන් මේ දෙක ගුණ කරනවා. මොකද එන්නේ? h1 h2 යට h වර්ගය. මේක කීයද? 1යි. 1 සමානයි h1 h2 බෙදීම h වර්ගය. හරි. දැන් මේකෙන් ගන්න පුළුවන් මොකක්ද? h කියන්නේ වර්ගමූල h1 h2. ඔක තමයි තුන්වෙනි එකේ කියලා තියෙන්නේ. දාහත. හරි. දැන් මම කරනවා. ආමේචරේ ප්‍රතිරෝධය 10 ඕම් වන මෝටරයකට විද්‍යුත් ගාම බලය 200ක් වන හා අභ්‍යන්තර ප්‍රතිරෝධය නොසලකා හැරීමේ තරම් කුඩා ප්‍රභවයකින් හරි ප්‍රභවයක් සම්දි කළ විට විද්‍යුත් ප්‍රතිගාමක බලය මෙච්චරයි ප්‍රතිදාන ක්ෂමතාවය 200 ගන්න. දැන් මේ තියෙන මෝටරේ අභ්‍යන්තර ප්‍රතිරෝධය 10යි. මේකට සම්බන්ධ කරලා තියෙනවා කෝෂය. හරිද? කෝෂය 200යි වෝල්ට්. මෙයා හදන ප්‍රතිගාමක බලයක් 180යි. මම ඒක E කියලා ගන්නම්කෝ. හරි. මේ 200යි කියලා මම BS කියලා ගන්නම්කෝ. මේකේ ධාරාව යන්නේ මෙහෙම කියලා ගමුකෝ. මම මේකට දානවා කර්චොෆ්. දැන් මම එනවා. මේ පැත්තට දාන්න. BS වෙන E සමාන IR. BS වෙන E සමාන IR. එනවා මේ සේරම I ගෙන් ගුණ කරනවා. VSI වෙන EI I වර්ග. හරි. VSI වෙන I වර්ග සමාන EI. මේ මොකද්ද? සැපයූ ක්ෂමතාව. අපි එළියෙන් දෙන ශක්තිය තප්පරයකට. මේ මොකක්ද? අභ්‍යන්තරේ හානි වන ක්ෂමතාවය. දෙන දෙකෙන් හානි වන ටික අඩු කරාම මොකක්ද වෙන්නේ?
ප්‍රතිදාන ක්ෂමතාවය. ඉතුරු වෙන ටික නේ මේක තමයි ප්‍රතිදාන ක්ෂමතාවය. එහෙනම් මතක තියාගන්න මෝටර එක ප්‍රතිදාන ක්ෂමතාවය කියලා කියන්නේ ප්‍රතිවිදුත්ගාමක බලයෙන් හැදෙන ක්ෂමතාවය. හොඳද? මෝටර එක ප්‍රතිදාන ක්ෂමතාවය කියන්නේ ප්‍රතිවිදුත්ගාම බලයෙන් හැදෙන ක්ෂමතාවය. එහෙනම් ප්‍රතිදාන ක්ෂමතාව හොයන්න කිව්වම අපි දාන්න ඕනේ මොකද්ද? EI. E කියන්නේ ප්‍රතිවිදුත්ගාම බලය 180යි. ධාරාව හොයා ගන්න ඕනේ. අර කර්චොප් දාපු එක ආදේශ කරන්න මේකට. මේක ආදේශ කරාම එනවා. සපයන්නේ 200යි. ප්‍රතිවිදුත්ගාම බලය 180යි. I දන්නේ නැහැ. R කියන්නේ 10යි. 20 බෙදීම 10 කියන්නේ 2යි. හරිද? ධාරාව 2යි. 360යි වොල්ට්. හරි. ස්ක්‍රීන්ෂොට්. දාන්න. ඔන්නෝම තියෙනවනේ. හරි. මේකේ මෙන්න මේක මියස්ටර් සේතුවක්. මෙයාගෙන හිතන්න එපා. ඒ කියන්නේ මෙන්න මේ ලක්ෂ දෙකේ විභව සමානයි. එහෙනම් මෙතන ඉඳන් මෙහෙම ධාරාවක් යන්නේ. මේ ප්‍රතිරෝධ මෙතන 67ක් තිබුණා. එයා වැඩක් නැහැ. එයා අයින් කරනවා. දැන් RR කියන 2යි R. RR කියන්නේ ශ්‍රේණිගතයි 2යි R. දැන් මේක 2යි R R 2යි R. එකයට 2යි R දාන එකයට 2යි R දාන එකයට R. කීයද? 2යි R පොදු හරේ ගත්ත 4යි. 2යි R බෙදීම 4යි කියන්නේ R බෙදීම 2යි. ඒ කියන්නේ මේ ටිකේ සමගය R බෙදීම 2යි. හරි. මම මෙන්න මේක පොඩ්ඩක් ගලවලා මෙහෙම අද ගන්නවා. සමත් නේ. හරි. මම අහු තියාගමු. අපිට කියන්නේ සමග ප්‍රතිරෝධය 3යි R බෙදීම 5ක් වෙන්න නම් R නෝට් යගේ. මම මෙන්න මේ ටික වෙනුවට මෙන්න මේ ටිකේ සමගය x කියලා. එහෙනම් මම මේක අරගන්න මෙන්න. මෙතන R මෙතන x. හරි. මේක තමයි 3යි R බෙදීම 5. දැන් මම හොයනවා මේ x කියලා. මේ දෙකේ සමගය. එකයට R ගන්න. එකයට x සමාන වෙන්න ඕනේ එකයට 3යි R බෙදීම 5. ඒ කියන්නේ 5 බෙදීම 3යි. හරි. මෙයා මෙහෙට යනවා. එකයට x සමානයි 5 බෙදීම 3යි R 3 බෙදීම 3යි R. හරි. එතෙන් එනවා මට x කියන්නේ 3යි R බෙදීම 2යි කියලා. හරි. x එනවා 3යි R බෙදීම 2යි. x කියන්නේ මෙන්න මේ ටිකේ සමගය. දැන් මේ ටික පොඩ්ඩක් ගමුකෝ අපි. මෙතන R ප්‍රතිරෝධයක් තියෙනවා.
මෙතන r බෙදීම 2යි. මෙතන මෙතන සමගය එන්න ඕනේ 3i r බෙදීම 2යි. 3i r බෙදීම 2යි කියන්නේ 1/2යි r නේ. නේද? මෙන්න මේ ටික තනි ප්‍රතිරෝධයක් හිතන්න. මෙතන ඉන්න r කෙනෙක්. එහෙනම් මේ ටිකට එකතු වුණාම 1/2යි r වෙන්න ඕනේ. එහෙනම් මේ ටික කියන්නේ මේ ටික ප්‍රතිරෝධය. r බෙදීම 2ක් වෙනවා. 3i r බෙදීම 2ක් කියන්නේ දැන් මට පුළුවන් මෙහෙම ගන්න. මට පුළුවන් මෙන්න මේ දෙක. තනි ප්‍රතිරෝධයක් කියලා. හරි. දැන් මට පේනවා මෙතන r ඉන්නේ. හරි. මේක එකතු කරාම 1/2යි r වෙනවා මේ දෙකේ. හරි. මේ දෙක කීයක් වෙනවද? භාගයයි r වෙන්න ඕනේ. නේ? මේ දෙක භාගයයි r වෙන්නේ ඒ කියන්නේ මෙන්න මේ දෙක හරි මෙයාගේ මේ දෙන්නගේ සමකයේ භාගයයි r වෙන්නේ මේ දෙන්න r වුණොත්. ඇයි r සමාන්තරට වුණොත් නේ භාගයයි r වෙන්නේ. r බෙදීම දෙකක් වෙන්නේ. එතකොට මෙයා r බෙදීම දෙකක් කියනවා. මෙයා ගන්නකො r බෙදීම දෙකක් කියලා නිකමද? දැන් කීයද? මේ දෙකේ සමකය r. ඒ r උයි මේ r උයි r බෙදීම දෙකයි. r බෙදීම දෙකයි r උයි 1/2යි r. 1/2යි r කියන්නේ 3i r බෙදීම දෙක තමයි. එහෙනම් r නෝට ගන්න උනාගේ r බෙදීම දෙකයි. එහෙම හදාගෙන යන්න ඕන. හරිද? පියවරෙන් පියවර එන්න ඕන. කොහොමද ගණන්? දහන. මේ තියෙන ජල මට්ටම. ඒ ජල මට්ටමේ ඉඳන් මෙතෙන් තියෙන උස දිග තියෙන h. හරි. මේ කෙලවරට පීඩනය හොයාගන්න පුළුවන්. මම ගන්න මෙන්න මේ උස L කියලා. දැන් මේ ටික කීයද? x නේ. මෙතන ජලයේ පල්ලෙහාට ගලාගෙන එන වේගය මම ගන්නවා v. මෙතන හරස්කඩ a කියලා ගන්නවා. හරි. පල්ලෙහාට ජලය ගන්න මෙතන වේගය v කියලා ගන්නවා. මෙතන හරස්කඩ a නෝට් කියලා ගන්නවා. ජලය ගන්න වේගය v නෝට් කියලා. අපෙන් ඔන්න ඔය v නෝට් වෙනස් කරන ආකාරයෙන් අහන්න. හරි. උසත් එක්ක අපිට එන උස වැඩි වෙන v නෝට් වෙනස් වෙන්න ඕන. නේ කොහොමද වෙනස් වෙන්නේ? උස වැඩි වෙන මේ v නෝට් ප්‍රවේගය වැඩි වෙන්න ඕන මොන විදිහට වැඩි වෙන්නේ කියලා දැන් බලන්න ඕන. බලන්න. මම කල්පනා කරලා ප්‍රස්තාවයෙන් මෙහෙම වැඩක් කරනවා. මම දානවා මෙතන ඉඳන් මේ x කියන අණුවට x ජල අණුවකට දානවා. දැන් ජල ස්කන්ධය v වර්ග සමානයි u වර්ග ධන 2i a ස්ථාන 5. අවසාන වේගය v නෝට් වර්ගය. පටන් ගන්න v වර්ගය. හරි. පල්ලෙහාට එන්නේ 2g යන දුර h ක්‍රමයේ. හරි. v කියන එක දන්නේ නැහැ. v කියන එක වල වැඩකුත් නැහැ. v නෝට් නෙවනේ. මම v අයින් කරගන්න. කොහොමද අයින් කරන්නේ? මම දානවා a.v සමානයි a නෝට් v නෝට්. මොකද්ද මේ සරල ගති විද්‍යාවේ සම්තප්ත ප්‍රවාහ සමීකරණය නේ. එතනින් v යුක්ත කරනවා. a නෝට් බෙදීම a v නෝට්. මෙතන දානවා. v නෝට් වර්ග මෙයා මෙතන ඔකින a නෝට් වර්ග බෙදීම a වර්ගය v නෝට් වර්ගය. සමානයි 2g h කියන 2g. හරි. මේකෙන් v නෝට් වර්ග උක්ත කරනවා. උක්ත කරාම එනවා. හරි. 1 ඍණ
a0 वर्ग विधीम a1 එකයි gh දෙකයි මෙතනින් v0 वर्ग උක්ත කරනවා දෙකයි g බෙදීම එකෙන් a0 वर्ग විධීම a1 වාරයක් h ඍණ දෙකයි gl එකෙන් v वर्गයත් එක්ක ගැහුවොත් නම් y සමානයි mx වෙන c ආකාරයේ ප්‍රස්තාරයක්. දැන් v वर्गයත් v0 वर्गයත් එක්ක මේ ගහලා තියෙන්නේ v ත් එක්ක ගහලා තියෙන්නේ. ඒ ප්‍රස්තාරය මොකක්ද? අපි හිතමු y वर्ग සමානයි mx ආකාරයේ ප්‍රස්තාරයක්. x මෙතන y वर्ग කියලා ප්‍රස්තාරයෙන් රේඛීය. හරි. y समान m मूल x आकार प्रस्ताव है y समान m मूल x ආකාරයේ ප්‍රස්තාරයක් තියෙනවා. මේ ප්‍රස්තාර කොහොමද එන්නේ? මෙතන x මෙතන y. x එකයි නම් y එකේ මූලය 1යි. 4 නම් 4 මූලය 2යි. 9 නම් හරි 9 මූලය 3යි. මෙන්න මෙහෙම හැඩයක් නේද එන්නේ. මේ ප්‍රස්තාර කොහොමද එන්නේ? මේ ප්‍රස්තාරේ අපිට පේනවා හරි s ට යම් අගයක් එනකල් b ට අගයක් තියෙන්න බෑ. ඇයි x බිඳුව කියලා හිතන්නකෝ. ඒක b එන්නේ මොකද්ද? ඍණාගයක් කියන්නේ. එහෙම වෙන විදියක් නෑ. හරි. ඒ කියන්නේ ප්‍රස්තාරේ මූල ලක්ෂයෙන් පටන් ගන්න බෑ. s ට යම් අගයක් එනකම් b ට අගයක් තියෙන්නේ නෑ. බේරෙන්නේ නෑ. හරි. එහෙනම් ප්‍රස්තාරයෙන් ඔන්න ඔය දෙවන ප්‍රස්තාරයේ ආකාරය. දැන් මේක මේ මූල ලක්ෂය හරහානේ ගන්නෙ. එහෙම නැත්නම් ප්‍රස්තාරයෙන්නේ මෙතන v0 මෙතන h ගේ යම් අගයකින් පටන් ගන්නවා. පටන් ගන්න මෙන්න මේ හගේ හැඩයක් තමයි එන්නේ. ඔය විතර වර්ගයෙන් හින්දා වෙන්නේ. විතර වර්ගයෙන් හින්දා හොම්බෙන්නේ මේ හැඩේ ගත්තොත් මේක සමානුපාතික වෙන්නේ. හරි. y සමානයි m මූල x කියලා c ආකාරය. විස්තර ළඟයි කතා කරන්න දෙන්න ඕන පොල් බූරුවේගේ හරියනවා. හරි සීමාකාරී ඝර්ෂණ බලය එව්වහම එනවා 11.0 ගාන. ඔව් සීමාකාර x සමාන μ වාර දාලා ඝර්ෂණ බලය එව්වහම එනවා 11.9. හැබැයි දැන් පල්ලෙහාට තියෙන 10. හරි දැන් වල 10 කොහෙන්ද වගේ. 10 ඉන්නේ බරේ සංරචකේ. හරි ඒතකොට 11.0 ගානක් තියෙනවා නම් සීමාකාරියගේ 10කින් තල්ලු කරන්න බෑ. සමතුලිතතාවය තියෙන්නේ. එහෙනම් පල්ලෙහාට ලිස්සන්නේ නැහැ. ඕවා දැන් කියලා දෙන්න ඕනේ නැහැ. केंद्र अभिसारी බලය මගින් කාර්යයක් සිදු නොකරයි. කේන්ද්‍ර අභිසාරී බලය තියෙන කේන්ද්‍රේ පැත්තටනේ. නේ? කේන්ද්‍රේ විස්ථාපනය වෙන්නේ නැහැ වස්තුවක් කරගෙද්දි. වස්තුව උත්පත්ති යනකොට කේන්ද්‍රේ විස්ථාපනය වෙන්නේ නැහැ. කේන්ද්‍රේ විස්ථාපනය වෙන්නේ නැත්නම් කේන්ද්‍ර අභිසාරී බලයෙන් කාර්යයක් කරලා නැහැ. හරි. ක්ෂමතාව දෙනු ලබන්නේ බලය හා ප්‍රවේගයේ දෛශික ගුණ තියෙනවා. ඔයගොල්ලෝ කිසිම වෙලාවක මේ ඔය ක්ෂමතාව හොයනකොට p සමාන fp වල මේ f ගේ v ගේ දිශාවන් ගැන හිතලා නැහැ. ඒ කියන්නේ අපි මේක අරගෙන තියෙන්නේ අදිශ ගුණිතය. ගුණිත වර්ග දෙකක් තියෙනවා. අපිට වැඩක් නැහැ. හරි මැක්ස් වල තියෙනවා තිත් ගුණිතය, කතර ගුණිතය කියලා. ඔය ij සම්නචක අරන් කරන ගුණිතයක් තියෙනවා. හරිද? දැන් අපි ක්ෂමතාව හොයනකොට කවදාකවත් එහෙම ගුණවප්ප කරේ නැහැ. අපි මේ විශාලත්වය විතරක් දාගෙන ගුණ කරා. දැන් හිතන්න වස්තුවක් ක්ෂමතාවය කියන්නේ fp කියලා දන්නේ නැත්නම් ආන්න විනාඩියේ නිශ්චිතතාවය නේද? වස්තුවක් උතුරට යනවා 20ක වේගයෙන්. බලය දී 20 ms වෙන එක. බලය දීලා තියෙනවා 10 නිව්ටන්.
දැන් කීයද මේකේ ක්ෂමතාවය 10 වරක් 200යි මොනවද ක්ෂමතාවය කියන්නේ වෝට් මේක යනවා මේ පැත්තට ඒත් 10ක බලයක් තියෙන්නේ 20යි ක්ෂමතාවය කීයද ඒත් 200යි වෝට් ක්ෂමතාවට දිශාවක් කතා කරන්නේ නැහැ එහෙනම් අදිශ ගුණිතය තමයි තියෙන්නේ ඝර්ෂණය මගින් වස්තුව මත කරන කාර්යය ධන හෝ ඍණ විය හැකියි හරි ධන කාර්යයක් කියලා කියන්නේ ශක්තිය වැඩි වෙන එක කියන්නේ ඍණ කාර්යයක් කියලා කියන්නේ ශක්තිය අඩු වෙනවා කියන්නේ අපි වස්තුවක් තල්ලු කරන් යනකොට මේ සමතල පොළොව තියලා තල්ලු කරන් යනකොට ඝර්ෂණය එන්නේ අපි හිතමු වාහනයක් ගිහිල්ලා එකපාරට වාහනේ එන්නේ නවත්තනවා හරිද දැන් මොකද වෙන්නේ දැන් වෙනම අපි මොකක් හරි කුඩියක් තල්ලු කරන එකපාරට ඒක ඉස්සරහට ගිහලා අතර වෙනවා ඇයි එහෙම වෙන්නේ එයා ඉස්සරහට යනකොට ඝර්ෂණ මේ පැත්තට තමයි ප්‍රවේගය ඝර්ෂණ බල එන්නේ පිටිපස්සට දැන් මොකද වෙන්නේ ශක්තිය හානි වෙනවා එතකොට එතන තියෙන ඍණ කාර්යයක් හිතන්න මෙන්න මෙහෙම මේ දින කැරගෙන බෙල්ට් තියෙන ප්‍රොඩක්ෂන් ලයින් වල මේ බෙල්ට් එකක් තියෙනවා මේ පැත්තට කැරගෙනවා මෙතෙන් වැටෙනවා සිමෙන්ති කොටයක් හරි දැන් මේ සිමෙන්ති කොටය මේ බෙල්ට් එක යනවා ඉස්සරහට මේ බෙල්ට් එක මෙහෙට යනවා සිමෙන්ති කොටය යනවා පිටිපස්ස ඒතර බෙල්ට් එකෙන් කියන යන්න එපා හරි වරෙන් මචං කියලා බලයක් දෙනවා එයා යන්නෙත් මෙහෙට බලන්න යන පැත්තම තමයි එහෙනම් මෙයාගේ ශක්තිය වැඩි කිරීමක් සිද්ධ වෙන්නේ ඒතර මේ ඝර්ෂණයෙන් ධන කාර්යයක් සිද්ධ වෙනවා මේ ඝර්ෂණයෙන් ඍණ කාර්යයක් සිද්ධ වෙද්දී මේ ඝර්ෂණයෙන් එයාගේ ප්‍රවේගය වැඩි කරලා ශක්තිය වැඩි කරනවා ධන කාර්යයක් සිද්ධ වෙනවා ඊළඟ මෙහෙම ගන්නකො මේ වගේ ආනතලයක වස්තුවක් පෙරලෙනවා සුමටයි නම් බල දෙකයි ක්‍රියාත්මක වෙන්නේ අභිලම් ප්‍රතික්‍රියාවයි බරයි ලිස්සගෙන ඉන්නේ මේ බරේ සම්බන්ධයෙන් ව්‍යාවර්තනය හැබැයි රළු නම් මෙතනින් එනවා ඝර්ෂණය දැන් අන්න කේන්දරේ වටා ව්‍යාවර්තයක් හැදෙනවා හරි මේක සිම්පල් ආර් කියලා ගමු හරි අපි ඝර්ෂණ බලයේ හරි F නෝට් කියලා ගමු F නෝට් R කියලා ව්‍යාවර්තයක් හැදෙනවා ඒකෙන් කරගෙනවා භ්‍රමණ චාලක ශක්තිය වැඩි වෙනවා එහෙනම් ඝර්ෂණයේ චාලක ශක්තිය වැඩි වෙන අවස්ථාවන් අම්මාණ්ඩ තියෙනවා එහෙනම් ධනකාරයක් තියෙන්න පුළුවන් ඍණකාරයක් තියෙන්න පුළුවන් 22 පදාර්ථයේ ද්‍රවාංකයේ බිඳුව වේ බලන්න ප්‍රස්තාරය ඉඳලා පොඩ්ඩක් මේ අවස්ථා විපර්යාස දෙකක් තියෙනවා නේ කාලයත් එක්ක උෂ්ණත්වය තියෙන්නේ මේ අවස්ථා විපර්යාසය මොකද්ද මේ අවස්ථා විපර්යාසයේ ද්‍රවාංකය හරි මේ අවස්ථා විපර්යාසයේ විලයනේ මේ අවස්ථා විපර්යාසයේ වාෂ්පීකරණය මේ ද්‍රවාංකයේ බිඳුවද නෑ අයිස් කියලා නැහැ මේක එහෙම ගන්න බෑ වැරදි පදාර්ථයේ ඝන අවස්ථාවේදී විශිෂ්ට පදාර්ථය මේ තියෙන ඝන අවස්ථාව මෙතන තියෙන ඝනය මෙතන තියෙන ඝනයයි ද්‍රවයයි කියන දෙකම මෙතන තියෙන ද්‍රවය මේකේ තියෙනවා ද්‍රවයයි වාෂ්පයයි කියන දෙක හරි ද්‍රව ඝන අවස්ථාවේ විශිෂ්ට අවධාරිතාවය ද්‍රව අවස්ථාවට වඩා අඩුයි. ඒක හරි. බලන්න. මේ කාලේ අනුක්‍රමණය වැඩි. මේ තියෙන ඝන අවස්ථාව. මේක අනුක්‍රමණය අඩුයි. මොකද්ද අනුක්‍රමණය කියන්නේ? Q සමානයි ms t ට ගන්නකො. t ගෙන් බෙදන්නකො. හරි. t ට බෙදීම t කියන්නේ අනුක්‍රමණය. මෙතන එනවා ms t ට බෙදීම t. Q බෙදීම t නියතයි. ඒ කියන්නේ මේකට තාපය සපයන ශීඝ්‍රතාවය නියතයි. මේ වෙලාවේ තාපසකරණ ශීඝ්‍රතාවය නියතයි. මේ ඝන අවස්ථාවේ හරි ඝන අවස්ථාවේ අනුක්‍රමණය වැඩි. බෑම වැඩි. එහෙනම් ms මොකද වෙන්න ඕන? අඩු වෙන්න ඕන.
ms අඩු වුණාම තමයි මෙයා වැඩි වෙන්නේ. ආපේ සපයන ශීඝ්‍රතාවය නියතයි. ඝන වේලාවේ තීත බෙදීම t අඩුයි. වැඩි. තීත බෙදීම t වැඩි. ඝන නම් තීත බෙදීම t වැඩි. ඒ කියන්නේ ඝනයේ ms අඩුයි s අඩුයි. ඝනයේ විසිතව දරතම අඩුයි. b කියන එක හරියි. විලයනයේ විශිෂ්ට උත්තාපය. මෙන්න මේකේ තියෙන උත්තාපය මේකට වඩා අඩුයිලු. මේකේ විලයනයේ උත්තාපය හම්බෙන්නේ q සමානයි ml නේ. q සමානයි ml. හරිද? වැඩි තාප ප්‍රමාණයක් ඕන වෙලා තියෙන මොන වෙලාවටද? මේ වෙලාවේ හරි. මේ වෙලාව ගන්න තාපයට වඩා මේ වෙලාව ගන්න තාප ප්‍රමාණය වැඩිනේ. ඇයි? ලොකු කාලයක් ඉන්නවා. එහෙනම් එයා වැඩි තාප ප්‍රමාණයක් අරගෙන තියෙන්නේ වාෂ්පීකරණය. ඇයි? වාෂ්පීකරණයේ ගුප්ත තාපය වැඩි කියලා. නේ? අපි ගත්තොත් හරි Q ඝනයට වඩා විශාලයි Q ද්‍රවය. ඇයි? එහෙනම් ml ඝනයට වඩා විශාලයි ml ද්‍රවය. m නියතයිනේ. එහෙනම් L ඝනයට වඩා විශාලයි L ද්‍රවය. ද්‍රවයේ විශිෂ්ට අවදාර්ථය හරි sorry මේ තියෙන්නේ ද්‍රවය කියලා ද්‍රවය කොට අවුල්නේ. ඝනය කියලා මේක විලයනය. මේ වාෂ්පීකරණය. හරි. විලයනය වාෂ්පීකරණය. වාෂ්පීකරණයක වැඩි. හරි. ස්ක්‍රීන්ෂොට් ගන්න තේරෙනවා තියෙනවද නෝ? Isi තුන. අභ්‍යන්තර ගෝලයට Q ආරෝපණයක් දීලා බාහිර ගෝලය භූගත කරනවා. එයාට Q ආරෝපණයක් දීලා බාහිර ගෝලය භූගත කරාම හරි බාහිර ගෝලයේ ආරෝපණ කොහමද එන්නේ? මෙන්න මෙහෙම හිතන්නකෝ Q ආරෝපණයක් දුන්න ගමන් මෙයාගේ පේරණ වෙනවා ඍණ Q ධන Q. දැන් මේක භූගත කරාම හරි මේ ධන Q අයින් වෙනවා. ඒ ධන Q අයින් වෙනවා. එන Q තියෙනවා. දැන් අහන මෙන්න මේ හරිය R හරි දුරකින් තියෙන ලක්ෂයක් දීලා ඒ ලක්ෂය x කියලා ගමුකෝ. විභවය කොච්චරද කියලා මේක a මේක b. x ලක්ෂයේ විභවය ඇදෙනවා ධන q මගින් ඇතිවන විභවය. මොකද යම් ලක්ෂයක විභවය හදන්න අහල පහල තියෙන ආරෝපණ සේරම දායකයි. ඍණ q මගින් ඇතිවන විභවය. ධන q මගින් ඇතිවන විභවය. ධන q මෙතෙන්ට ගෙනල්ලා r ට දුර ගන්නවා. ඒ කියන්නේ 1/4 π epsilon q බෙදීම r. හරිද? r ගෙන් තමයි බෙදන්නේ. ධන ඍණ q මගින් ඇතිවන විභවය. ඍණ q මෙතෙන්ට ගෙනල්ලා r ට දුර ගත්තොත් ඇරෙයි. ඇයි? ඍණ q වෙන්නේ මේකේ පරිධිය. හරි පරිධියේ තියෙන ආරෝපණයක් හින්දා ඇතුලේ ඕනම ලක්ෂයක විභවය පරිධි විභවයට සමානයි. මේ x කියන ලක්ෂය හිතේ මෙයාට එළියෙන්නේ මේ q ට එළියෙන් හිටියේ. එළියෙන් හිටින තමයි අපි එතින් දුර ගන්න. හරිද? හැබැයි මේ x කියන ලක්ෂය නෙමෙයි ඍණ q ට ඇතුලේ. ඇතුලෙන් නම් පරිධි විභවය තමයි ඇතුලේ හැමතැනකටම තියෙන්නේ. එහෙනම් මේක බෙදෙන්න ඕනේ 1/4 π epsilon q බෙදීම r ගෙන් නෙමෙයි b ගෙන්. මේක පරිධියට තියෙන දුර තමයි ගන්න. හරි දැන් bx සමානයි q බෙදීම 4 π epsilon එළියට එනවා. ඍණ ආරෝපණ යන තියෙන්නේ මේක ඍණ 1ට r ඍණ 1ට b. අපෙන් අහන්නේ මෙයා නියතයක්. හරි bx සමානුපාතික වෙන්නේ කාටද කියලා සමානුපාතික වෙන්නේ q වාරයක්. මේක ඇන්ගල් එක.
24 සංවෘත කාමරයක තිබෙන වාතය ගැන කරන ප්‍රකාශන සලකා බලන්න. වාතයේ නිරපේක්ෂාර්ථතාවය සහ කාමරය තුළ තුෂාරාංකය උෂ්ණත්වය සමග වෙනස් නොවන අතර ඒ සාපේක්ෂාර්ථය සමග වෙනස් වේ. එක දෙයක් වැරදි. තුෂාරාංක නිරපේක්ෂාර්ථතාවය කියන්නේ උෂ්ණත්වයට වෙනස් වෙනවා. හරි. හැබැයි සංතෘප්ත නම් සංතෘප්තයි නම් හරි. ඒක ඕනේ. වෙනම සංතෘප්තයි කියලා පද්ධතිය. සංතෘප්ත වෙලා ඉන්නේ. සාපේක්ෂාර්ථය 100%යි. උෂ්ණත්වය අඩු කරොත් මොකද වෙන්නේ? වැඩිපුර තියෙන ජල වාෂ්ප ගණනය ඕනේ කරනවා. එතකොට වාෂ්ප ඝනත්වය මොකද වෙන්නේ? අඩු වෙනවා. වාෂ්ප ඝනත්වය අඩු වෙනවා. හරි. වාෂ්ප ඝනත්වය අඩු වුණා. ඒ කියන්නේ නිරපේක්ෂාර්ථය අඩු වෙලා. එහෙනම් නිරපේක්ෂාර්ථය උෂ්ණත්වයට එක්ක වෙනස් නොවේ කියලා කියන වැරදි. ඒක වැරදි. මෙහෙම කිව්වොත් හරි. අසන්තෘප්ත පද්ධතියක නිරපේක්ෂාර්ථතාවය උෂ්ණත්වය සමග වෙනස් නොවේ. සිතට හරි. හරි. හැබැයි සංතෘප්ත වුණාම නිරපේක්ෂාර්ථතාවය කියන වාෂ්ප ඝනත්වය උෂ්ණත්වයට එක්ක වෙනස් වෙනවා. පැහැදිලිද? B තුෂාරාංකය කාමර උෂ්ණත්වයට වඩා කිසි විටක වැඩි විය නොහැක. තුෂාරාංකය කාමර උෂ්ණත්වයට වඩා කිසි විටක වැඩි විය නොහැක. හරිද? හරි. කිසිම වෙලාවක කාමරයක උෂ්ණත්වය වැඩි කරලා සංතෘප්ත කරන්න බෑ. දැන් තුෂාරාංකය කියන්නේ මොකද්ද? දැනට පවතින වාෂ්ප ස්කන්ධයෙන්ම සංවෘත පද්ධතිය සංතෘප්ත කරන්න පත් කරන උෂ්ණත්වය. දැන් අපි හිතමු මේ කාමරේ සංතෘප්ත නැහැ. හරිද? දැන් මංගාවතේ ජල වාෂ්ප ප්‍රමාණය මදි සංතෘප්ත කරන්න. හරි. තව උෂ්ණත්වය වැඩි කරන මොකද වෙන්නේ? පද්ධතියේ ඉල්ලන ජල වාෂ්ප ප්‍රමාණය වැඩි වෙනවා. මංගාවතීර ප්‍රමාණය කොහොමද මදි වෙනවනේ ඒක. මංගාවතීර ප්‍රමාණය සංතෘප්ත කරන්න නම් උෂ්ණත්වය අඩු කරන් ඉන්න ඕනේ. එහෙනම් කිසියම් වෙලාවක තුෂාරාංකයේ කාමර උෂ්ණත්වයට වඩා වැඩි වෙන්නේ නැහැ. හරි. කාමර උෂ්ණත්වයෙන් වෙන්න පුළුවන්. ඒතර කාමර උෂ්ණත්වයෙන් නම් දැනටම සංතෘප්තයි. හරි. ඕනෑම උෂ්ණත්වයකදී කාමරය තුල ඇති වාතයේ සාපේක්ෂාර්ථතාවය සමාන වන්නේ හරි. තුෂාර අංකයේදී සංතෘප්ත වාෂ්ප පීඩනය බෙදීම කාමර උෂ්ණත්වයේදී සංතෘප්ත වාෂ්ප පීඩනය. ඔතන දින වෙන එක. ජල වාෂ්පයේ ආංශික පීඩනය කියන වැරදි එක. මොකක්ද සම්බන්ධ වෙන්න ඕනේ? තුෂාර අංකයේදී සංතෘප්ත වාෂ්ප පීඩනය බෙදීම කාමර උෂ්ණත්වයේදී ජල වාෂ්ප හරි කාමර උෂ්ණත්වයේදී සංතෘප්ත වාෂ්ප පීඩනයට වේ. ප්‍රතිීර ප්‍රකාශනේ වැරදි. ඒතර B විතරයි හරි. සිපහ දැන් මුලින්ම මේක ඇතුළට එන මෙන්න මේ පොඩි කෑල්ලනේ. හරි. මම පොඩි කෑල්ල එන එක අඳිනවා. ඔන්න දැන් එයා ඇතුළට තියෙනවා. දැන් චුම්බක ශේෂයක් තියෙනවා මේ. යන්නේ මේක. දැන් මෙයා චුම්බක ශේෂය ඡේදනය කරනවා කොයි පැත්තටද විද්‍යුත් ගමන් බලය හැදෙන්නේ? ෆැරඩේගේ හරි ෆ්ලෙමින්ගේ සුරත් නීතියෙන් ගන්න. ලකුණු අත ගත්තා සාවරේකා එළියට ඇල්ලුවා මෙහෙම. නේ? චලන යන පැත්තට මහා පඩ ඇවිල්ලා. අමාරුවෙන් හරවලා ගත්තා. පල්ලෙහාට එන විද්‍යුත් ගමන් බලය. දැන් දානවා පල්ලෙහාට. ඒ කියන්නේ නිකන් හරියට මේක මෙන්න මෙහෙම කෝෂයක් තිබුණා. මේක කෝෂයක් හිතලා. හරි. දැන් අපි තමයි මේ කෝෂයගේ වෝල්ට් 2යි කිය මේක දාගන්නවා කියන්නේ. වෝල්ට් 2යි මේ කෝෂය. හරි. ඒ කියන්නේ මෙතෙන්ට වඩා මෙතන ටිකක් අඩු වෙනවා නේද? මම මෙතන බිඳුවයි කියලා ගන්නම්කෝ. මෙතන බිඳුවයි කියලා. මෙතන කීයද?
බිඳුවයි මේක ඍණ 2. අපෙන් අහන y ට සාපේක්ෂවනේ. එහෙනම් y බිඳුවයි කියලා ගන්න එපා. එහෙනම් y බිඳුව වුණොත් x ඍණ 2. හරි. එහෙනම් ප්‍රස්ථාර අඳුන් මේ හරි. පටන් ගන්න ඕනේ ඍණ 2. සම්පූර්ණයෙන් මේ කැල ඇතුළට වෙනකම් ඉන්න. දැන් ඊළඟට මෙන්න මේ අනිත් කැලක් තියෙනවා. දිගින් දැන් මෙතන තියෙනවා. දැන් මෙයා එනකොට මෙයාගෙත් හැදෙනවා අර වගේම කියන්නේ දිගයි නේද පොස් දෙකක් කියලා. හරි. මෙතන 4යි පොඩි. දැන් මෙයා බිඳුව කියලා ගත්තොත් මෙතන බිඳුවයි මෙතන ඍණ 4යි. මෙතන ඍණ 4යි මෙතන ඍණ 6යි. එහෙනම් මේකේ දුන්නා යනවා කීයද? ඍණ 6ට යනවා. මේ ටික ඇතුළට එන ගම්ම ඍණ 6යි. ඒ ටික ඇවිල්ලා ඊළඟ මොකද වෙන්නේ? මෙන්න මේ කැලලක් තියෙනවා. මෙන්න අනිත් කැලල අවශේෂ ටික. දැන් මෙයා හදනවා. මෙයාත් හදනවා. මෙයා දෙකයි නේ. මෙයා 4යි වෝල්ට්. මේ බිඳුවයි කියලා ගන්නකො. මෙතන බිඳුව. මෙතන කියන්නේ 2යි වෝල්ට්. 2යි වෝල්ට්. දෙකෙන් 4ක් ගියාම ඍණ 2යි වෝල්ට්. ඍණ 2යි වෝල්ට්. එකෙන් අර දෙකක් ගියාම ඍණ 4යි වෝල්ට්. ඔය වෙන්නේ මේක අඩු වෙනවා. කීයද? ඍණ 4ට අඩු. මේ හරි මේ ටික එනකම්ම ඍණ 4 තියෙන. මොකද මෙයා විතරයි එන්නේ. ඊළඟට අර කැලලක් දෙනවා. මේ කැලලක්. හරි මේ පල්ලෙහාට විද්‍යුත් ගාමල නැහැ කියලා ගත්තේ ෆෙමින්ගේ සුරත්යේදී හොඳේ සාවරේකා එළියට යන්නේ මෙහෙට එහෙනම් අතල්ලන්න වෙන්නේ මෙහෙම හරි ඕනම් මේකෙන් ගන්න පුළුවන් මම මේකෙන් ගන්නේ සාවරේකා අත ඇතුළට මෙහෙම එන සාවරේකා අත ඇතුළට ගන්න යන පැත්තට හරවනවා මහ පට ඇඟිල්ල. ඒතොර මේ ඇඟිල්ල දෙකෙන් හම්බෙන්නේ විද්‍යුත් ගාමලේ දිශාව කියන පල්ලෙහාට. හරි සුරත් නීතිය පාවිච්චි කරලා ගන්න පුළුවන්. ඒකම තමයි මේ මේකෙන් ගන්නෙත් ඒකම තමයි. දැන් මෙයා 2යි වෝල්ට් 4යි වෝල්ට් වගේ නෙමෙයි මේක ඇල වගේමනේ 4යි වෝල්ට් මේ 2යි හරි මේ දිගවල සමානම 4 4 ගත්තා දැන් මෙතන බිඳුවයි වෝල්ට් කියලා ගත්තොත් හරි මෙතන 4යි වෝල්ට් මෙතන එනකොට ඒක වැඩි වෙනවා 6යි වෝල්ට් වෙනවා මෙතන 6යි වෝල්ට් 4ක් අඩු වුණා 2යි වෝල්ට් එකක් අඩු වුණා බිඳුවයි වෝල්ට් එහෙනම් මේක බිඳුව හරි එහෙනම් පේපර් අංක 32 තමයි සාකච්ඡා කරේ 32